පමුණුවනවා වන්දනා කරනවා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අපිට තේරෙන භාෂාවෙන් කියලා දීලා මේ ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිත සුවපත් කරන්නට උන්වහන්සේ ගත්ත වෙහෙසට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි, ඔබ අහලා තියෙන්නේ කොහොමද? සුමේද තාපසතුමා දීපංකර බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට දහනට වඩිද්දී උන්වහන්සේ 이르දි සම්පන්න කෙනෙක්. සුමේද තාපසතුමා මඩ ගොඩක් පාරේ හදන්න දුන්නේ. මිනිස්සු හිතුවා මේ තප්පරේට මේ මාවත සම කරයි 이르දියෙන්. නමුත් දුෂ්කරව තමන්ම පස් කපලා තමන්ම පස් ගොඩ කරලා අර මඩවල පුරවන්න ගත්තා. සුමේද තාපසතුමාට 이르දියක් තිබ්බා. ඕනිනම් මේ මුළු මාවතම මැණික් මාවතක් කරන්න පුළුවන්. ඕනිනම් රත්තරන් මාවතක් කරන්න පුළුවන්. මල් මාවතක් කරන්න පුළුවන් 이르දියෙන්. එනමුත් එසේ නොකොට තමන්ගේ අතින්ම මහන්සි වෙලා පින්වත්නි මාවත හැදුවා. මාවත සම නොවන තැන ඒ දණ්ඩක්සේ දිගා වුණා. ඒ මොහොතේදී 이르දියෙන් පාරව සම කරන්න තිබ්බා. එදා මඩගොඩේ වැතිරිලා හිටපු කෙනාට දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දුන්නා. අනාගතේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියලා. දුෂ්කරව කළ නිසා, ඇස් වලින් ලේ වැටෙද්දී දරුවන් දන් දුන්න නිසා, දුෂ්කරව අතපය කපද්දී ඉවසපු නිසා, වේදනාව දැනෙද්දී යස් ගලවා දුන්න නිසා, දුෂ්කරව කරපු පිනේ විපාක වැඩි. මම මේ කොමක්ද කියන්න හදන්නේ? දුෂ්කරව බණ ඇසීමේ විපාක වැඩි. දැන් හවස් කාලේ නිදිමත වෙන වෙලාව, දාඩිය දමන වෙලාව, කම්මැලිකම එන වෙලාව, බිම ඉඳගෙන බණ ඇසිය යුතු වෙනවා. මේ වැඩසටහනම රූපවාහිනිය යනවා. මේ වැඩසටහන රූපවාහිනිය යනකොට පුටුවේ ඉඳගෙන වතුර එකක් තේ එකක් ළඟ තියාගෙන ෆෑන් එක දාගෙන ඕනනම් AC නම් ACත් කරගෙන සුවසේ අහනවා. මතක තියාගන්න මේ දැන් මෙතනදින් බණ අහන්නේ ඒ ධර්ම ශ්‍රවණේ පින වැඩි. ධර්ම දේශකයාණන් වහන්සේ සොයාගෙන ආවා. සංසාරේ යම් කර්ම ශක්තියක් ඉස්මතු වෙලා අපි කියමු උදාහරණයක් මම මැරුණා. මම මැරුණාට පස්සෙත් සමහරට ඉන්ටර්නෙට් එකේ හරි තියෙන දේශනාවක් කරන් ටීවී එකෙන් ෆෝන් වලින් කම්පියුටර්ස් වලින් බලන්න පුළුවන්. මා දැන් ජීවතුන් අතර සිටිනවා. දැනුත් ඔබ ටීවී එකෙන් ඉන්ටර්නෙට් එකෙන් නම් බලන්නේ. මම මේ විදේශ රටවල් වලින් අයට නෙවෙයි කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට. මා මැරුණාට පස්සේ කළ යුතු දෙයක් පන පිටින් ඉදිද්දින් කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න දේශකයාණන් වහන්සේලා සොයාගෙන යා යුතුයි. අසා නැද්ද ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔය බණපද මට කියන්ට ගව් ගානක් ඈතට එන්න ඕනි නම් මං එන්නම් පිටිපස්සෙන් කියනවා. ඒ නිසා නැවතත් මේ කියන්නේ සද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව උපද්වාගෙන ළඟට පැමිණ ධර්මය අහන්න ඕන.
මේ විදිහට බණ ඇසිල්ලක් ටීවී එකෙන් ගන්න බෑ. අපි පැත්තක තියන්න මේ ධර්මයේ මේ විදිහට නිර්වුල්ව නිවන් මාර්ගයේ ඉස්මතු කරපු මේ සූත්‍ර දේශනා විස්තර කරපු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දුර්ලභ මනුස්ස රත්නයක්. ඒ වාගේ උත්තමව ඇස් වලින් දකින්න ඕන. දැකලා අත් දෙක එකතු කරලා වඳින්න ඕන. ඈත් ඉඳලා හරි. ඒ උත්තමව නිට්ටිය නෑ. උන්වහන්සේලාද මේ කය බැහැර කරනවා. නැති දවසට ටීවී එකකින් බලන්න තියෙන්නේ. ඒ නිසා ළඟට පැමිණ දුෂ්කරව අහන්න ධර්මයේ විපාක වැඩි. ධර්මයේ වෙනුවෙන් කැප කරලා. ඇයි ගෙදර ටීවී එකෙන් අහනකොට උදේ පාන්දරම නැගිටින්න ඕනේ නැහැ මෙහෙන්ද. බස් එකට වාහනේට වියදම නැහැ. ට්‍රැෆික් වල ඉන්න නැහැ. හවස යනකොට මහන්සිය දාඩිය ඒව නැහැ. මතක තියාගන්න මේ සියලු දුෂ්කරතා විඳින්නේ ධර්මයේ පිණිස. ඔයාලා ගිහි ජීවිතේ සියලු දුෂ්කරතා විඳින්නේ කාමයේ පිණිස. රැකියා කරන්නේ බස් එකේ යන්නේ වාහනේ යන්නේ ඒ ඔක්කොම කැපකිරීම කරන්නේ කාමයේ පිණිස. ඒවට වන්දි ගෙවන්න ධර්මයේ වෙනුවෙන් කැපකිරීම කරන්න ඕන. ධර්මයේ සොයාගෙන සත්පුරුෂය සොයාගෙන යන ගමනේ මුළු ශරීරෙ තෙත් වෙන්න දාඩිය දාන්න ඕන. මොකද කාමයේ පිණිස අපි ගොඩාක් දහඩිය හෙලපු නිසා. ඒකයි ගොඩාක් මිනිස්සුන්ට මේක වැරදුනේ දිවි පිදුවේ නෑ ධර්මයට. ඒ නිසා වරදිනවා. මේ තියෙන්නේ වරදින්ට කිසිම ඉඩක් දීලා නෑ. අද අපි කතා කරන්නේ සල්ලේක සූත්‍රය. මේ සූත්‍රයේ තව කොටසක් තියෙනවා. ඉදිරියට මම මේ ඒ උත්තරේ හොයාගන්න ප්‍රවේශයක් දෙන්නේ. ගොඩාක් අය අහනවා අපි අතින් වැරදි වුණා. දැන් ධර්මය අහද්දී වැරදි තේරෙනවා. අපි කරපු වැරදි කොහොමද ගෙවා ගන්නේ? තමන්ගෙන් වෙච්ච පව් ගෙවා ගන්න විදිහේ දහම්පරයය දැන් ඉදිරියට හවස් වරුවේ මේකෙම කොටසක් තියෙනවා. වෙච්ච වැරදි ගෙවා ගන්න විදි. ඒ නිසා ඊතරම් සුන්දරයි. කන් යොමු කරගෙන අහන්න මගහැරෙන්න දෙන්න එපා. චුන්ද ස්වාමීන් වහන්සේ අහනවා අත්වාද තමා මුල් කරගෙන ආත්මවාද දෘෂ්ටිත් ලෝකේ මුල් කරගෙන ලෝකවාද දෘෂ්ටිත් හට ගන්නවා. ඒක නුවණින් විමසන්න ගත්තට පස්සේ ඒව නැති වෙනව නේද මුලින්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්වාද දෘෂ්ටිත් ලෝකවාද දෘෂ්ටිත් ඔය ඇති වෙන දෘෂ්ටිවල මුල පටන් ගන්න මුලක් තියෙනවනේ. ඒ මුල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා යථාභූතෙන් ඒ ආකාරයෙන්ම අවබෝධ කරොත් ওই දෘෂ්ටි නැති වෙනවා. චුන්ද පළවෙනි ධ්‍යානෙ උපද්දවාගත්ත කෙනෙකුට උනත් හිතෙන්න පුළුවන් මම නිකලෙස් වෙලා කියලා. චුන්ද පළවෙනි ධ්‍යානෙ කියන්නේ නිකලෙස් බව නෙවෙයි. ඒකට කියන්නේ මේ ජීවිතේ සතුටින් සැපෙන් ඉන්නවා කියලා. දෙවෙනි ධ්‍යානෙ උපද්දවාගත්ත කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් නිකලෙස්. තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ උපද්දවාගත්ත කෙනෙකුටත් හිතෙන්න පුළුවන්. චුන්දේකට කියන්නේ මේ ජීවිතේදීම සැපසේ වාසය කරනවා කියලා මිසක් නිකලෙස් බව නෙවෙයි. ඒ නිසා මේ ධ්‍යානවල ඉන්න ඕනම කෙනෙක් ආය නීච තත්වෙට වැටෙන්න පුළුවන්. ඊට පස්සේ චුන්ද අරූප ධ්‍යාන තියෙනවා. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නා සංඥායතන. ඒව උපද්දවගත්ත කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් නිකලෙස් වෙලා. කෙලෙස් ලියන්න ඇවිල්ලා. කෙලෙස් ගැලවිලා කියලා. චුන්දය ඒවට කියන්නේ සාන්තව ඉන්නවා කියලා මිසක් නිකලෙස් බව නෙවෙයි. ඒවට නෙවෙයි මාර්ගඵල කියන්නේ. මාර්ගඵල කියන්නේ ඒවට නෙවෙයි.
චුන්ද හිංසා කරන ලෝකේ මම නම් හිංසා කරන්නේ නැහැ කියලා කෙනෙක් ඉන්නවද? ඔහු තමයි නිකලෙස් බවට එන්නේ. මෙන්න මේ හේතුව නිසාම පින්වත්නි අහසින් යන 이르දි සම්පන්න තාපසයෙකුට දානයක් දෙනවද? අහසින් යන මේ අෂ්ට සමාපත්තිම තියෙන ඉරිසිවරයෙකුට දානයක් දෙනවා. ඒ දානෙට වැඩිය බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝුන් සරණ ගිය කෙනෙකුට බෙදෙන දන් හැන්දී පින වැඩි. අහසින් යන තාපසීන් වහන්සේට දෙන දානෙට වැඩිය තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දානේ විපාක වැඩි. මක්නිසාද? තිසරණී කියන්නේ මේ නිකලෙස් ප්‍රතිපදාවට පැමිණීමේ මුල නිසා. දැක්කද තිසරණේ කොච්චර වටිනවද කියලා? තිසරණේ කොච්චර වටිනවද කියලා? ඒ නිසානේ මේ තිසරණේ ගැන මෙච්චර හඬනගා කියන්නේ. සරණේ මනාව පිහිටනවා කියන්නේ ඒක සෝතාපට්ටි මාර්ගය. සෝතාපට්ටි මාර්ගයේ ගමන් කරන කෙනාට දෙන දානේ විපාක අසංකේයයි අප්‍රමේයයි. ඊට පස්සේ විස්තර කළා කෙලෙස් 44ක්. අනිත් අය හිංසාවෙන් ඉන්න පුළුවන්. මම නම් හිංසා කරන්නේ නැහැ කියලා හිංසාව පිණිස තියෙන කෙලෙස් ලියලිහා නිකලෙස් බවට එන්න ඕන. එහෙමයි නිකලෙස් වෙන්නේ කිව්වා. ප්‍රාණඝාතය කරන ලෝකේ අනිත් අය ප්‍රාණඝාතය කරන්න පුළුවන්. මම නම් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා නිකලෙස් බවට එන්න ඕන. එහෙමයි කෙලෙස් නැති කරගන්න පැත්තට එන්නේ. නුවණැති සත්පුරුෂ ධර්මයට ආසා කෙනෙක් කරන වැඩක් තියෙනවා. මේ සල්ලේක සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකාය 1. එයා මේ දේශනාව අහලා හෝ මේ දේශනාව කියවලා මේ කෙලෙස් ටික ලියා ගන්නවා පොතක. මක්නිසාදයක් මේවා අනිත් අය තුල තියෙනවා නෙවෙයි තමා තුල තියෙනවා. මතක හිටින්නේ නැහැ. වෛද්‍ය විද්‍යාවේ, ජීව විද්‍යාවේ, ශාරීරික විද්‍යාව ඉගෙන ගන්න කෙනා මේ ඇඟේ කෑල්ලක් ගානේ රූප සටහන් ඇඳ ඒ වගේම මලමිනී කප බලා ඉගෙන ගන්න යම්සේද ඊටත් වැඩිය මේ හිත පීරා කෙලස් ටික හොයන්න ඕන. නැවතත් කියනවා වෛද්‍ය විද්‍යාව, ශාරීරික විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් රූප සටහන් ඇඳ අකුරු හොයා විස්තර හොයා ශරීරයේ ඇතුලේ කෑලි ස්නායු හොයනවා, ඉගෙන ගන්නවා. මලමිනීද කප ඉගෙන ගන්නවා. ඇත්තටම ඔපරේෂන් තියෙන තැන් වලට වෙලා බලාගෙන ඉගෙන ගන්නවා. ඊටත් වඩා මේ හිත පීරා සිතවිලි කීතු කර කෙලෙස් හොයා ගන්න ඕන. කෙලෙස් හොයා ගන්න ඕන. ගෙදරක් ලස්සනට තියාගන්න කැමති කෙනෙක් මකුළු දැලක් ගානේ උකුසු ඇස යවා මකුළු දැල් මේ කඩා පොටු මේස දවසින් දවස පියා බිම මොප් කර පිරිසිදු කරන්නේ යම්සේද එලෙසේම මේ සිතේ කෙලෙස් සොයා පිරිසිදු කර ගන්න ඕන. දැන් පෙනේද ඔබට බාහිරට දීලා තියෙන තැනවත් විමුක්තියට අපි දීලා නැහැ. එහෙම සුද්ධ කිරිල්ලක් කොහෙද හිතේ කරන්නේ? කවුද එහෙම හිත සුද්ධ කරන්නේ අද? සුද්ධ කරන්නේත් නැහැ. සුද්ධ කරන්න කැමතිත් නැහැ. සුද්ධ කරන්නට කැලිකසල දැනගන්න එපා. ඒ කැලිකසල ගැන හොයන්නේත් නැහැ. ඕවා කියන්න එපා. නිවන ගැන කියන්න කියනවා. ඥානෙ වැඩි වෙලා මෙන්න කුණු කන්දල් ටික අද ඉගෙන ගන්න ඕන. මකුල් දැල් කඩනවා වගේ
මේවා කඩලා දාන්න ඕන. කොහොමනම් නිකලෙස් වෙන්නද? අනිත් අය ප්‍රාණඝාතයේ දීවාසය කරන්න පුළුවන්, මම නම් ප්‍රාණඝාතයේ දීවාසය කරන්නේ නැහැ කියලා නිකලෙස් බවට එන්න ඕන. එහෙමයි නිකලෙස් වෙන්නේ. හැබැයි මේක සම්පූර්ණ නිකලෙස් බවකට එන්න නම් මේ 44ම නැති වෙන්න ඕන. දැන් අරය ප්‍රාණඝාතයෙන් නිකලෙස් වෙලා. ඊළඟට තොරකම් කරන අය දකින්නවා. අනිත් අය හොරකම් කරන්න පුළුවන්. මම සොරකම් නොකර ඉන්නවා. මේ විදිහට අබ්‍රහ්මචාරී බව, මුසාවා බොරු කියන බව, කේලම් කියන බව, පරුස වචන කියන බව, සම්පප්පලාප කියන බව, දැඩි ලෝභය, ව්‍යාපාදේ, මිච්ඡා දිට්ඨිය. ওই දස අකුසලියෝම අනිත් අය වගේ දෙන්න පුළුවන්. මම නම් එහෙම කරන්නේ නැහැ කියලා නිකලෙස් බවට එන්න ඕන. ඊළඟට මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. අනිත් අය වගේ ඉන්න පුළුවන්. මම නම් එහි යෙදී වාසය කරන්නේ නැහැ කියලා නිකලෙස් බවට එන්න ඕන. එහෙමයි කිව්ව කෙනෙක් නිකලෙස් වෙන්නේ. ඒකනේ මේ රහතන් වහන්සේලා මේ කෙලෙස් සහිත ලෝකේ ඉන්නේ. කෙලෙස් සහිත ලෝකේ මිනිස්සු අතර රහතන් වහන්සේලා ඉන්නවා. කෙසේද? අනිත් අය එහෙම ඉන්න පුළුවන්. උන්වහන්සේලා ඒවත් එක්ක ඉන්නේ නැහැ. නිකලෙස්. ඊට පස්සේ තියෙනවා තීන මිද්දෙන් අනිත් එක්කෙනා නම් මේ ළඟ ඉඳලා නිදි කිර කිරා ඉන්න පුළුවන්. මම නම් නිදි කිරන්නේ නැහැ. උදේ ඉඳලා හැන්දෑව වෙනකල් බුදියාගෙන ඉන්න පුළුවන්. මම නම් උදේ ඉඳලා හැන්දෑව වෙනකල් බුදියාගෙන ඉන්නේ නැහැ. දැන් ওই ගෙදරක එහෙම සාමාන්‍යයෙන් පින්වත්නි කාන්තාවක් නිතර නිදා ගන්නම යොමු වෙලා ඉන්නවනම් ඒ ගෙදෙට්ට එක මූසලයි. නොකියත් බෑ. ඒක තමයි හෝනියම. ගෙදරක කාන්තාවක් ගෘහණියක් වුණාට පස්සේ කඩිසර වෙන්න ඕන. ගේ අතුපතු ගන්න ඕන. මකුළු දැල් කඩන්න ඕන. වත්ත පිටිය සුද්ධ කරගන්න ඕන. මල් ටිකක් හදලා ලස්සනට තියාගන්න ඕන. බඩු මුට්ටු ටික පිරිසිදු තියාගන්න ඕන. ඇඳුම් සෝදවන්න ඕන. ගෘහණියක් වුණාම එහෙම තියෙන්න ඕන. ඒකයි ඉස්සර ගැමි ජීවිතේ හරි සුන්දර. මිනිස්සු කඩිසරයි. ඉතින් ඒ නිසා අනිත් නෝනලා නම් නිදාගෙන ඉන්න පුළුවන් ගෙවල් වල. මේ නෝනා නම් නිදාගන්නේ නැහැ කියලා නිකලස් බවට එන්න ඕන. ඊට පස්සේ තියෙනවා උද්දත ආඩම්බරයි. ඊළඟට තියෙනවා ආඩම්බරකම තියෙන සැකයෙන් සංඛාවෙන්, ක්‍රෝධ වලින්, උපනාහෙන්, මක්ඛි, ගුණමකුකමෙන්, කෙලෙහි ගුණ දන්නේ නැතිකම, උපකාර කරන්නේ නැති බව. අනිත් අයට නම් කළ උපකාර අමතක වෙන්න පුළුවන්. මම නම් කළ උපකාර අමතක කරන්නේ නැහැ කියලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ අතීතේ බෝධිසත්ව කාලේ ගත කරද්දී යම් කෙනෙක් උන්වහන්සේ ඇසුරේ හිටියනම් ඒ හිටපු සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. පෙරම් පුරණ අසංඛේය කල්ප ලක්ෂ 4ක් උන්වහන්සේත් එක්ක පෙරම් පුරද්දී එකට හිටපු අයගෙන් ඔක්කොම ටික නිවන් දැක්කා. එක්කිනයි ඉතුරුනේ. ඒ කෙනත් ලංකාවේ ඉපදිලා නිවන් දැක්කා. මලියදේව මහරහතන් වහන්සේ. පෙරම් පුරණ සංසාරේ උන්වහන්සේගේ වටේ හිටපු අයගෙන් දේවදත්ත ආදී හැර උන්වහන්සේට හිතවත් හිටපු පිරිසෙන් අවසාන කෙනා නිසා තමයි මලියදේව මහරහතන් වහන්සේට බුදු පිරිසේ අවසාන කෙනා කියන මිසක්කා රහතන් වහන්සේලාගේ අවසාන කෙනා නෙවෙයි. පුදුම හිතෙනවා සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ ඔන්න දෙවුරන් වෙරින් වඩිනවා. මම කියන්නේ කෙලෙහි ගුණ. බුදුරජාණන් වහන්සේ කෙලෙහි ගුණ නම් කියලා නිම කරන්න බෑනේ. වැඩ හිටපු බෝධිය දෙසටත් පූජා පැවැත්වුවා නම්.
කුඹුරු මැදින් කෙල්ලෙක් වතුර අදින කෙල්ලෙක් කුඹුරු මැදින් දුවගෙන ඇවිල්ලා ඉස්සරහා වැඳ වැටුණා. මේ ස්වාමිනී වඩින්න එපා කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ චාරිකාවේ වඩිනවා වඩින්න එපායිලෝ. වතුර අදින ගෙදරක කෙල්ලෙක්. මගේ බුදුරජාණන් වහන්සේට සසර පේනවා. ඔක්කොම පේන්න ගත්තා. එය සිතේ රඳවාගෙන ඇහුවා. ඇයි පුණාව එහන් දෙපා කියන්නේ? ඔබ වහන්සේ දෙවුරන් හේරේ වැඩ හිටියොත් මාව දාසභාවයෙන් මුදවනවා කියලා අනේ පිටු සිටුතුමා කිව්වා. උන්වහන්සේ හැරුණා. ආපහු දෙවුරන් හේරට වැඩියා. මගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට තියෙන පාය හරවන්න දෙවියන් මරුම් බමුණු සහිත ලෝකේ කාටවත් බෑ. පුණා වැඳගෙන ස්වාමීනි ආපහු වඩින්න කිව්වා. දෙවුරන් මෙරට වැඩියා. දැන් හැමදාම පුණා පිටි වලින් අග්ගලා හදාගෙන එනවා. හැමදාම අග්ගලා. සංඝයා කිව්වා මේ පිටි අග්ගලා හැමදාම හදාගෙන එනවා. පින්වත් මහණෙනි ඔය සංසාරේ පුරුද්දක් කිව්වා. මා සසරේ කොටලු ජීවිතයකටපත් වුණා. කොටලු පැටියෙක්. ඉබාගාන්තේ ඇවිදගෙන යද්දී ආච්චිම කෙනෙක් අර කොටලුවට පිටි ටිකක් අන්නලා දුන්නා කන්ට. ඒ පිටිවලින් කෑමෙන් සන්තරපණය වුණ කොටලුවා ඒ ගෙදෙට්ටම වෙලා හිටියා. අර ආච්චි මැරෙනකල් දරුවෙක් වගේ අර කොටලුවාට පිටි දිදී හිටියා. පින්වත් මහණෙනි එදා පිටි දුන්න ආච්චි අම්මා තමයි කෝවේ පුණා. එදා කොටලුව වෙලා හිටි මම සසරේ හැටි බලන්න කිව්වා. අදටත් දෙවුරන් වෙහිරි භාග්‍යතුන් වහන්සේ මොන ගෙහින්ද යනවා කෙනෙකුට පිටිම මතක් වෙනවා කිව්වා පුන්නට. ඈද ධර්මයෙන් සැනසුණා. බුද්ධ ශාසනය මහාන වුණා. අරහත්ත්වයටපත් වුණා. එදා පිටි ටිකක් දුන්නේ කී ණය ගෙව්වා. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම ණය නැති කෙනා. අනන ණය නැති කෙනා. දැන් ධර්මී ඉගෙන ගන්නවා. ඉගෙනගත්ත ගුරුවරයෙකුට පූජා සත්කාර කරන්නේ ණය වෙනවා. දෙමව්පියන්ගේ කිරි වලින් දෙමව්පියෝ කවන බත් ටිකෙන් කටට පන ගන්නවා. ඒ කටෙන්ම බනිනවා. ණය වෙනවා. අද හැම තැනම ඉන්නේ ණයකාරයෝ. ගුණ මකුයි මුල මතක නැහැ. ඒ නිසා ඒවා ඔක්කොම ගුණ මකු මක්කි. පලාසි එකට එක කිරීම. අනිත් අය එහෙම වෙන්න පුළුවන්. මේ ධර්මයේ ඕපනායකයි. දැන් බලන්න තම. අනිත් අය එහෙම ඉන්න පුළුවන්. මම එහෙම ඉන්නේ නැහැ. කියලා නිකලෙස් වැඩ පිළිවෙලට එන්න කිව්වා. ඉස්සුකි ඉරිසියාව. ඉරිසියාව මේකේ අටුවාවේ විස්තර තියෙනවා. ඉරිසියාව තියෙන කෙනා නැසීම පතනවා. මෙයා වෙනසේවා කියන එකයි හිතේ තියෙන ඉරිසියාවට. එහෙම නැත්තම් දෝෂයක් හොයනවා. මොකක් හරි දෝෂයක් හොයනවා. ඒ ඔක්කොම ඉරිසියාව නිසා. දැන් කියමු මට කවුරු හරි ඉරිසියයි කියලා. එක්ක ඉරිසියාව පතනවා නැත්තම් ඇදයක් හොයනවා. වුණ බන කිමුට බම්බලන් කියනවා. මෙච්චර මිහිරි ශ්‍රී සද්ධර්මයක් කියද්දී අර බං කියන තැන හිර වුණා. ඒක ඉරිසියාව නිසා. අටුවාවේ ලස්සන විස්තරයක් තියෙනවා. හොරකම් කරන කෙනා අපාය යන්න පුළුවන් කියනවා. හැබැයි හොරකම් කරපු දෙයක් තියෙනවා කියනවා. ප්‍රාණඝාතයක සතෙක් මරාගත්තොත් එයා අපාය යනවා. හැබැයි කන්ද මසුත් තියෙනවා. වැරදි කාමසේවනයේට යන කෙනා අපායට යනවා. නමුත් ගෑණියෙක් එක්ක හිටියා. බොන කෙනා අපායට යනවා. නමුත් බිව්වා. ඒ අයට ලැබෙන දෙයක් තියෙනවා. ඒ තිරිසියා කරන එකාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියනවා. හරිද වැරදිද? ඇත්තටම කිසි දෙයක් නැහනේ. ඒ අය මේ වගේ
කන්ද කේන්ද කරනු පිණිස කන්දට ගරහලා. ඉරිසියාව ආවට පස්සේ එයා කන්ද කේන්දක් කරන්න හදනවා. නේද? ඊට පස්සේ තනි වෙලා කන්ද කඩා වැටෙන කල් ඉන්නවා කේන්ද. ඉරිසියාව කියන්නේ පුදුම එකක්. මේ පොඩි මිනිස්සු ලොකු චරිත වැටෙන කල් බලාගෙන ඉන්නවා. ඉරිසියාව. නමුත් උත්තම පුරුෂයෝ ගස් වගේ. උත්තම පුරුෂයෝ ගස් වගේ. දෙබරු බඹරු ඇවිල්ලා රුං ගනිද්දී එකලෙස සිටිනවා. අතු ඉති කඩද්දී එකලෙස සිටිනවා. කැඩෙන අතු ඉති ගානේ අලුත් අතු ඉති ලියලනවා. මල් බුදු පුදට ගද්දිත් මල් බිමට පෑගෙද්දිත් ගස තිබෙනවා. මුල හොඳට තියෙනවා නම් ගහ වැටෙන්නේ නැහැ. කුණාටුව පර්තිනවා. හොඳම දේ තමයි ඉරිසියාවට උපමාව. ඉරිසියාව නැමැති කෙන්ද උතුම් පුජ්‍යලියෝ නැමැති කන්ද වැටෙන කල් බලා ඉන්නේ. නමුත් කවදාවත් කන්ද වැටෙන්නේ නැහැ. අටුවාවේ කතාව මතක තියාගන්න. සත්තු මරණ එකාටත් කණ්ඩ දෙයක් තියෙනවා. හොරකම් කරන එකාටත් හොරකම් කරපු දෙයක් තියෙනවා. නමුත් ඉරිසියා කරන එකාට කිසි දෙයක් නැහැ. අවසානයේ ಗುಣ නහ ගන්නවා. අහෝ මේ ලෝක සත්වයාගේ හද මණ්ඩලේ ඉරිසියාව නැත්තම් කොච්චර එකක්ද? ඊට පස්සේ ඉස්සුකි මච්චරි කියන අනිත් අය ඉරිසියාවෙන් මේ මසුරුකමින් ඉන්න පුළුවන්. මෙන්න මේකත් අපූර්ව විස්තරයක්. මසුරුකම කියන එක තියෙනවා. මසුරුකම කියන්නේ ලෝභයි. තවත් අයට ලැබෙනවට කැමති නැහැ. ආවාස මච්චරිය. පැවිද්දන්ට නම් ආවාස මච්චරිය. ඒක වෙන කෙනෙකුට දෙනවට කැමති නැහැ. ආවාසය තවත් කෙනෙකුට යනවට කැමති නැහැ. කුල මච්චරිය කියන්නේ දැන් ආවාස මච්චරිය තමයි ගෙවල් වලට තියෙන තුරුස්නාව. ලෝභකම මසුරුකම. කුල මච්චරිය කියන්නේ පවුල් වලට දායක පවුල් ඉන්නවා. ඒවා වෙන පැත්තකට යනවට කැමති නැහැ. ඒ නිසා තමයි පන්සලක් ළඟ තවත් පන්සලක් හැදෙනවට කැමති නැත්තේ. කුල මච්චරිය. ලාභ මච්චරිය කියන්නේ අපිටම ලැබෙත්වා ඒව වෙන කෙනෙකුට ලැබෙනවට කැමති නැහැ. වන්න මච්චරිය කියන්නේ තමන්ගේම ಗುಣ කියන්න ඕන අනිත් අය. නැත්නම් තමන්ගේ ලස්සනම වර්ණනා කරන්න ඕන, කීර්තිරාවේ පැතිරෙන්න ඕන. වෙන කෙනෙක්ගේ ಗುಣ කියනවට කැමති නැහැ. වෙන අයගේ ಗುಣ කියනකොට බලන්න මිනිසුන්ගේ මූණ ඇකිලෙන හැටි. ධම්ම මච්චරිය කියන්නේ තමන් ධර්ම ඉගෙන ගන්නවා, දහන් දැනුම තියෙනවා, අනිත් අයට දෙන්නේ නැහැ. පින්වතුනි මේකේ විස්තරයක් දැක්කමන් ආවාස මච්චරිය තියෙන කෙනා ඉන්න තැනට මසුරු කෙනා වෙන අයට එන්න දෙන්නේ නැතු ඉන්නේ. ඒ මිනිසු මැරිලා പ്രേත ලෝකෙ ඉපදුනොත් මේකේ තියෙන විස්තරේ ඒ gederama උපදිනවා කියනවා. ඒ පන්සලේම උපදිනවා කියනවා പ്രേතෙක් වෙලා. අතුගාලා අයිනට කුණු දානවනේ. ඒ කුණු ටික ඔළුවේ තියාගෙන ආවාසෙ වටේ යනවලු ඒ പ്രേතයා. ආවාස මච්චරිය. ඒ ගෙදරට ලෝභ වුණොත් වෙන අයට දෙන්නේ නැතුව ආවාසයට ලෝභ වුණොත් ආවාස මච්චරිය. මැරිලා പ്രേතෙක් වුණොත් එහෙම ඒ പ്രേතයාගේ ජීවිතේ තමයි කියනවා ඒ ගෙදර අතුගාන මිදුල අතුගාන කුණු ටික ඔළුවේ තියාගෙන ගේ වටේ යන එක. ආවාස මච්චරිය. ඊළඟට තියෙනවා සමහරවිට යකෙක් වෙන්න පුළුවන් කියනවා, പ്രേතෙක් වෙන්න පුළුවන් කියනවා. ඒ දෙන්නට මේ ඉරණ මත් වෙනවා. මැරිලා නිරේ ඉපදුනොත් එම ලෝකුඹු නිරේ වැටෙනවා කියනවා ආවාස මච්චරිය තියෙන කෙනා. කුල මච්චරිය තියෙන කෙනා දැන් අර කියනවනේ ඔන්න ඒ පවුලට වෙන අය එකතු වෙනවට කැමති නැහැ. මේ දායක පවුලෝ වෙන පන්සලකට යනවට කැමති නැහැ. එයාලත් එක්ක වෙන අය සම්බන්ධතාව පවත්වන්නට කැමති නැහැ.
ඒ වගේ කුලමච්චරිය තියෙන කෙනා මැරිලා උපදිනවා කියනවා. ඒ මිනිස්සු ඉන්න ගේ ඉස්සරහා. ඒ ගෙදෙට්ට වෙන මිනිස්සු ඇවිල්ලා අර කට්ටිය hina වෙනකොට ඒ මිනිසුන්ට කෑම බීම දෙනකොට අර ප්‍රේතයාට උණුලේ වමන වෙනවා කියනවා. අයියෝ අපේ පවුලක මම කැමති අය ළඟට වෙන කට්ටිය ඇවිල්ලා. ආන්න අපේ පවුලේ මම කැමැත්තෙන් හිටපු දායක පවුල වෙන තැනකට ආධාර කළා. උණුලේ වමන වෙනවා කියනවා. උණුලේ සහිතව බඩ යනවා කියනවා. ඒ ප්‍රේතයාට. දැක්කද කුලමච්චරිය දායක පවුල් තම තමන්ට කියලා වෙන වෙනම ඇසුරු කිරීමේ විපාක කුලමච්චරිය. ඒ අය මනුස්ස ලෝකෙ ඉපදුනොත් එහෙම ලැබෙන්න තියෙන දේ නොලැබී යනවා කියනවා. අල්පලාභී වෙනවා කියනවා. ඊළඟට ලාභ මච්චරියට පත් වෙච්ච කෙනා, ඒ කියන්නේ Tamanට විතරක් ලැබෙන ඒවා තවත් අයට නොදෙන එක තියෙන්නේ. ඒ අය යක්ෂ ප්‍රේත වෙලා ඉපදෙනවා කියනවා, පිඹුරෝ වෙලා ඉපදෙනවා කියනවා. නිරේ ගියොත් එහෙම ගූත නිරේ උපදිනවා කියනවා. අසූචි නිරේ. තමන්ටම ලැබෙන එකට ආස කරපු එකට. වන්න මච්චරිය තමන්ගේම ගුණ කියන එකට, තමන්ගේම ලස්සන ප්‍රශංසා කරන එකට, කීර්තිය තමන්ගේ විතරක් පැතිරෙනවට ආස, අනිත් අයගේ කීර්තිය කියද්දි ගුණ කියද්දි මූණ ඇකිලෙන චරිත. මනුස්ස ලෝකෙ ඉපදුනොත් එහෙම විරූපී වෙලා උපදිනවා කියනවා. ඊළඟට ධම්ම මච්චරිය, ඒ කියන්නේ තමන් දහම් කරුණක් දන්නවා. සූත්‍ර මතකයි, විනය මතකයි, කියලා දුන්න දහම් කරුණු ටික මතකයි, පින්කම් ගැන මතකයි, කුසල් කරගන්න හැටි මතකයි. අනිත් අයට කියන්නේ ඔය කමටහන් වලදී ඔය මසුරුකම එනවා. හරි ඉතුරු ටික පස්සේ බලමු කියනවා. කුතුහලයක් ඉතුරු කරනවා. ඒ ධම්ම මච්චරියේ තියෙන කෙනා මානස ලෝකෙ ඉපදුනොත් නුවණ නැති කෙලතුළු වෙලා උපදින්නේ. නිරේ ගියොත් එහෙම කොක්කුල නිරේ උපදිනවා කියනවා. උණු අලු තියෙන නිරේ. මට මේ අසනකොට පුදුම හිතුනේ. ධම්ම මච්චරියේ තියෙන්නේ දහම් දැනුම තියෙන කෙනාටද නැති කෙනාටද? ධම්ම මච්චරියේ තියෙන්නේ දහම් දැනුම තියෙන කෙනාටද නැති කෙනාටද? තියෙන කෙනාටනේ. දහම් දැනුමක් හිතේ තියාගෙන පිනක් උපද්දවලා තියනවද? එයට මසුරු වීමෙන් එන දහම් මසුරු භවයේ පාපය අර ධර්ම දැනුමට වැඩි ඉහළට එනවා. දැක්කද භයානක දෙයි? ඒකයි බින්ගතුනි අයන්නක් ගන්න මේ ධර්ම ඉගෙන ගන්න ඕනන්නේ. ඒකයි ආපු ගමන්ම ඉඳ ගනිලා දැන් ඇස් වහගනිලා දැන් භාවනා කරපල්ලා කියලා සෝබනයක් නැතුව මිනිස්සු මුලා නොකරන්න නිවන් මාර්ගේ හරියට කියලා දෙන්න අකුරක් ගන්න මේ කියලා දෙන්නේ වරදී කියලා. පින්වතුනි හැමදාම යන පාරෙත් ගෙවල් වලට හැමදාම යන පාරත් වරදින්නේ නැද්ද අපිට? වෙලාවකට හැමදාම යන පාර වරදිනවනේ. කවදාවත් ගිහිල්ලා නැති පෙර නොගිය විරු නිවන් මාර්ගයේ යද්දී වරදින්ට ප්‍රවණතාවය වැඩි. හරියටම යන්න ඕන. ඒකයි මෙච්චර උගන්වන්නේ අකුරෙන් අකුර. පුදුමයි වෙන්වත්නි. ලෝකේ එක එක්කෙනා සනිකව නිවන් දෙද්දී මාර්ගඵල දෙද්දී අපේ ලොකු ස්වාමීන් වහන්සේ අයන්නක් ගානේ අකුරින් අකුර බණපද කියලා මේ නිවන් මාර්ගය ගැන විස්තර කරපු විදිහ නම් ආශ්චර්යයි, අద్භූතයි. දහම් මසුරු බව නැති බව ආශ්චර්යයි, අద్භූතයි. ඒකයි. ඒ නිසා මසුරුකම කියන එක නම් හරිම භයානකයි. අන් අය මසුරුකමෙන් ඉන්න පුළුවන්. මම නම් මසුරුකමෙන් ඉන්නේ නැහැ කියලා නිකලස් බවට එන්න ඕන. ඊළඟට තියෙනවා සටා කපටි නැති ගුණ අඟවනවා. මායා කියන්නේ වැරද්ද හංග ගන්න. සටකපට මායන් කියන්නේ වැරද්ද හංග ගන්න ක්‍රම. මම උපමාවක් කිව්වා.
අම්මගේ ෆෝන් එක අරන් දුව මැසේජ් ගහනවා මතකේ ඩිලීට් කරනවා. මැසේජ් ආපේව ඩිලීට් කරනවා. ඒ ඔක්කොම මායා. පින් තියෙන පින් කරන අය උනත් මායාවෙන් යුක්ත වුණාට පස්සේ කය බිඳලා මරණයන් මත්තේ නාග ලෝකෙ උපදිනවා. එච්චර භයානකයි මායාව. සටක අපිට මායන් කියන එක තේරුම් ගන්න උපමා කතාවක් කියන්න. එක්තරා සිල්වත් තාපසයෙක් හිටියා. ඒ තාපසයාට උපස්ථාන කරන පවුලේට රංකහවණු 100ක් හම්බ වෙලා ඒ රංකහවණු 100 තාපසයාගේ ආරාමයේ අයිනේ හැංගුවා පොළොවේ. තාපසින් වහන්සේ මේක බලා ගන්න. අයියෝ ඔයාලා ඔහොමද තාපසයන්ට සලකන්නේ? කහවණු අපිට අකපැයි කිව්වා. ඔය තියෙන තැනක් ගනවත් අපිට කියන්න එපා. අකපැයි. අපිට මේ ගහක හැදෙන කොළයක් ගෙඩියක් සැපයි කිව්වා. ඉතින් උපාසක මහත්තයා hina වෙලා ගෙදර ගියා. තාපසයා කල්පනා කළා ඔය රංකහවණු 100 ගත්තනම් ඒ මැදයි මොන තාපස කන්ද කියලා රංකහවණු 100 අරන් වෙන තැනක හංගලා අතන වහලා මෙයා ආයේ සිල්වත් විදිහට දවස් දෙකක් ඉඳලා අර උපාසක මහත්තයලා ගෙදරට ගිහිල්ලා කිව්වා උපාසකයේ මේ තාපසින් වහන්සේලා එක තැනක හිටියම ආවාස මච්චරිය හට ගන්නවා. ඒ නිසා මං දැන් තැනින් තැනට යනවා කියලා අඬද්දින් වැළපෙද්දින් දම්පැන් දීලා අර උපාසක මහත්තයා අඬ පිටිපස්සෙන් ආවා. කැලෙන් එළියට වැඩියා. උපාසක මහත්තයා අඬ එද්දි මේන තාපසින් වහන්සේ ආයෙනවා පිටිපස්සෙන්. අනේ ඇයි තාපසින් වහන්සේ කිව්වා. අනේ බලන්න ඔබගේ ගෙට ගිහිල්ලා එනකොට අර වහලෙට වහලා තිබ්බ තනකොළ කෑල්ලක් මගේ ඔළුවේ රැඳිලා. ඒ තනකොළ කෑල්ලක්වත් ගෙනියන එක අපිට අකපැයි කිව්වා. මෙහිමත් කපටිකා. මේ සිද්ධිය බලාගෙන හිටියා වෙළඳාමේ ආපු මහා බෝධිසත්වයේ එදායේ ගෙදර නැවතිලා. බෝධිසත්වයන්ට ඉවක් මේක නම් බුදුම සීලයක් කියලා. ඇවිල්ලා හොව උපාසකයේ ඔය තාපසීන් වහන්සේ ළඟ ඔයා මොන හරි තියලා තියනවද කිව්වා. කිව්වා අනේ කහවණු 100 නම් ඕකේ හංගලා තියනවා කිව්වා. දැන් ගිහිල්ලා බලලා එන්න කිව්වා. අනේ අනකොට නෑ. කිව්වා ඒකාන්තෙන් අර තාපසයවක ගත්තේ. ගිහිල්ලා ඕක හොර තාපසෙක් අල්ලගෙන වරෙන් කිව්වා. අල්ලගෙන ඇවිල්ලා දෙකක් අයිනකොට කිව්වා. ඊට පස්සේ අවවාද කළා පිටත් කළා කපටිකම. දැන් බලන්න තමන්ගේ ජීවිතවල එහි ස්වාමීනි කියලා කටිනිට පින්කමට දානෙට මුලට වෙලා සුදුරෙද්ද පුරවාගෙන ඉන්නවා. ගෙදර ගිය ගමන් බලන්න මිනිස්සුන්ට කොහොමද කතා කරන්නේ කියලා. නෑදෑයන්ට කොහොමද කතා කරන්නේ කියලා. කරදරයක් වෙච්ච ගමන් පඳුරු ඇරන් පොල් ගෙඩි ඇරන් දුවන හැටි බලන්න. තමන්ගේ ජීවිතවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිටට සුදුරෙද්දක් ඇඳගෙන ආවා කියලා බුදුරජාණන් වහන්සේ රැවටි කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ රැවටෙන්නේ නැහැ. තමන්ගේ ජීවිත සටකබට මායම් තියෙනවද කියලා බලන්න. මේ ඔක්කොම අන් අය තුල තියෙනවා නෙවෙයි තමා තුල තියෙන. අනිත් අය සටකපට මායම් වලින් යුක්ත වෙලා ඉඳ පුළුවන් මම නම් ඉන්නේ කියලා හිතනවා ශ්‍රාවකයා. නිකලෙස් ප්‍රතිපදාවට එන්නේ එහෙම. තද්දා කියන්නේ සාධාරණ කරුණු වලට දැඩි බව එකඟ වෙන්නේ නැහැ. කරුණු කියද්දි මේ සාධාරණ කරුණු එකඟ වෙන්නේ නැහැ. එයා තනි අදහසෙම ඉන්නවා. දැඩි අතිමානී මාන්නක්කාරයි දුබ්බචා මොරණ්ඩුයි අකීකරුයි පාපමිත්‍රා කියන්නේ දැන් ওই ගෙවල් වල ළමයිට පවුල් වලට වෙච්ච ලොකුම හානිය තමයි පාපී මිත්‍රයෝ. දැන් මේ බලන්න පාපී මිත්‍රය ඇසුරු කරොත් වෙනදී යාදිසං කුරුතේ මිත්තං යාදිසං වූපසේවති
සවේතා දිසකෝ හෝති සහවා සෝති තාදිසෝ සහවා සෝහි තාදිසෝ. යම්බදු මිත්‍රයෙක් ඇසුරු කරනවද, යම්බඳු පුජ්‍යලෙක් සේවනය කරනවද, ඔහු එබඳු වන්නේය. එක්ව වාසය කිරීමේ විපාකය මෙයයි කියනවා. ඒ කියන්නේ බොන මිනිහෙක් නම් ඇසුරු කරන්නේ, සල්ලාල මිනිහෙක් නම් ඇසුරු කරන්නේ, ඒ ඇසුරු කරන කෙනාගේ විදිහට කාලයක් යනකොට හැදෙනවා. පාපී මිත්‍ර සේවනයේ යම්කිසි කෙනෙක් මේ වාගේ තැනකටත් ඇවිල්ලා කෑමවල අඩුපාඩු කියනවා නම්, ඕපාදූප කියනවා නම්, gedara වාතාවිච්චි කියනවා නම්, එතකොට මේ හොඳට මතක තියාගන්න, මේ නම් ඇසුරු කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි. කවුරුත් මෙතෙන් දෙන්නේ ධර්මය අහලා හිත සනසගන්න මිසක්කා යාළුවෝ හදාගන්න නෙවෙයි. එක එක්කෙනාගේ ජීවිතවල ගොඩාක් කතන්දර තියෙනවා. ඒ කතන්දර අහන්න නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වදාරපු දේ අහන්න. ඒ නිසා එක එක්කෙනාගේ ජීවිතවල කතන්දර අහලා තේරුමක් නැහැ. ඇයි? ඔක්කොගේම ජීවිතවල කතන්දර තියෙන නිසා. ඒ නිසා පාපී මිත්‍ර සේවනය. සමහර අය ඉන්නවා පව් වැඩ කරන්නේ නැහැ, පාපී මිත්‍රයෝ ගොඩ මැද ඉන්නේ. එයාලට වෙන විපාකේ තමයි අකරොන්තෝ පිත්තේ පාපං කරොන්ත මුපසේවති සංඛ්‍යෝ හෝති පාපස්මින් අවන්නෝ චස්ස රූහති. පව් නොකරන කෙනෙක් උනත් පව් කරන අයත් එක්ක ඉද්දින් මෙයත් පව් කරනවා ඇති කියලා මිනිස්සු සැක කරනවා. එයාගේ අගුණි පැතිරිලා යනවා. නැටුන් නාඩගම් නැට්ටුක්කාරකම් වැඩි ස්ත්‍රීන් ඉන්නවා. බනට දහමට පිනට යොමු අයන් ඒ වගේ ස්ත්‍රීන් එක්ක කතා බහ කරන ඇසුරු කරනවා. නමුත් මිනිස්සු ඔය දෙන්නම එක ගණීට දානවා. පුදුමේ කියන්නේ පින්වන්ත බනහන කෙනෙක් නැට්ටුක්කාර කෙල්ලෙක් ඇසුරු කරනකොට නැට්ටුක්කාරි හොඳ කෙල්ලෙක් කියන ගණීට කතා කරන්නේ නැහැ. අර හොඳ කෙල්ල නැට්ටුක්කාරි ගණීට කතා කරන්නේ. මේ ලෝකේ අඩුපාඩුවමයි ඉස්සරහට එන්නේ. අඩුපාඩුවමයි ඉස්සරහට එන්නේ. තරුණ පුතෙක් මත්ද්‍රව්‍යයට යොමු වෙලා පස්සේ ඒක නතර කළා. දැන් එයාට නතර කළාට අනිත් දැන් තොල් කළු වෙලා සිගරට් බීලා. දැන් එයා සිගරට් බොන එක නතර කළාට තොල් රෝස පාට උන්නේ නැහැ. තොල් තවම කළුයි. කොහේ හරි ගිය තැනක හන්දියක් ගාමින් මෙයා යනකොට ඒ හන්දියේ කලින් හිටපු එක සිගරට් බීලා දුම් ගඳ આવොත් ඒක මේක පිටින් යනවා. අඬාගෙන අපි ළඟට ආව ස්වාමීනි මම ආයෙත් බොනවා. ඊට පස්සේ අවවාද කළා ඒ තමයි දැන් තමන්ගේ අතින් වැරද්දක් වුණානේ. තමන්ගේ අතින් වැරද්දක් වුණාට පස්සේ ඒ වැරද්දේ දිට්ඨ දම් වේදින විපාක තමයි අභූත චෝදනයින එක නැවැත්තුවත්. ඔයාගෙන් වැරද්දක් වුණා කියලා පිළිගන්නවද කියලා ඇහුවා. පිළිගන්නවා ස්වාමීනි. එහෙනම් ඒ වැරද්දට කර්ම මේ ජීවිතේම ගෙවපන් ඔබ. කොහොමද ගෙවන්නේ? අනිත් අය උඹ නොබී ඉදිද්දින් බිව්වා කියනවා. ඉවසපන් කියවා. උඹගෙන් වෙච්ච වැරදි වලට. උඹ එහෙම ඉවසා යනකොට දෙවිවරු උඹ දිහා බලනවා. මෙයා අභූත චෝදනා විඳ විඳ ගුණයක් රකින්නවා කියලා. උඹට දෙවියන්ගේ බැල්ම වැටෙනවා. දෙවියන්ගේ බැල්ම මූණකට වැටුණාට පස්සේ ඔහු සිරියාවන්තයි. කතා කරන්න හිතෙනවා, ඇසුරු කරන්න හිතෙනවා. උඹගේ කෝටියක් ප්‍රශ්න විසඳලා යයි. එදා උඹ බිබීදින් අනිත් අය උඹ බොනවා කියලා බනිද්දි උඹට මිනිස්සුන්ගේ මුත් සෙතක් නැහැ. උඹගේ හිතෙනුත් සෙතක් නැහැ. දැන් උඹ නොබී ඉඳිද්දි මිනිස්සු උඹ බොනවා කියද්දි මිනිස්සු කොච්චර බැන්නත් මන් බොන්නේ නැහැ කියන ආත්ම විශ්වාසය. ඒක කියන්නේ හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය තියෙනවා උඹ හොඳ එකෙක් කියලා. උඹට හයියට එකෙක් හරි දැන් ඉන්නවා. ඔය කරුණ ටික කියවපු ගමන් ඒ තරුණ පුතා සැනසුණා.
ඔබට එහෙම වෙන්න පුළුවන්. වරදින් අත් මිදුනට පස්සේ කරපු වැරදි පස්සෙන් පස්සට එනවා. ඇයි අපි ගමනක් යනකොට හෙවණැල්ල පිටිපස්සට වැටිලා තියෙනවා නම් ඔය පාර අනිත් පැත්තට හරවපු ගමන් හෙවණැල්ල ඉස්සරහට එන්නේ නැද්ද? කරපු පව් එනවා ඊට පස්සේ. ඒ තැනදී නම් ජය ගන්න තියෙන්නේ ඉවසීමමයි. ඉවසීමමයි. ගොඩාක් අභූත චෝදනා විඳලා පව් ගෙවා ගන්න වෙයි. එනමුත් නිකලස් බව පතන ශ්‍රාවකයා මෙලෙස කරනවා. අනිත් අය නම් පව්කාර යාළුවොත් එක්ක ඉන්න පුළුවන්. මම ඉන්නේ නෑ කියලා. අනිත් අය නම් ප්‍රමාද වෙලා ඉන්න පුළුවන්. මම ප්‍රමාද භවයේ ඉන්නේ නෑ. මම මනුස්ස ලෝකේ යමක් කරගන්න ඕන. අනිත් අය නම් අසද්ධාවෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට මම සද්ධාවෙන් වාසය කරනවා. අනිත් අය නම් ලැජ්ජා වහිරිකා අනොත්ප්පි ලැජ්ජා බය නැතුව ඉන්න පුළුවන්. දැන් ලැජ්ජා බය නැති එකට හරි උපමා දෙකක් තිබ්බා. හරි ලස්සනයි. ලැජ්ජාව නැහැ කියන එක මේ වගේ කියනවා. ඌරා අසූචි වලට යනවා වගේ කියනවා. ඌරට අසූචි ටිකක් ගත්තොත් කිසි ලැජ්ජාවක් නැතුව මේක කනවනේ. ඒ වගේ පවක් කරන්නට අවස්ථාවක් යෙදුනට පස්සේ ලැජ්ජාවක් නැත්තම් ඒක අසූචි කන ඌරා වගේ. බයක් නැති එකට උපමාවක් තිබ්බා. පළඟැටියා ලාමු දැල්ල වටේ ගිනි දැල්ල වටේ කැරකෙනවා. මේ පළඟැටියා ගින්නට පනින්න බය නැහනේ. ඒ වගේ තමයි කියනවා දැන පව් කරන්නට කිසි බයක් නැතුව පව් කරන එක ගින්නට පන්න පළඟැටියෙක් වගේ. අම්මට බයිනවා කිසි බයක් නැහැ. තාත්තට බයිනවා කිසි බයක් නැහැ. හාමුදුරුවන්ට බයිනවා කිසි බයක් නැහැ. ගෑනු පිටිපස්සේ යනවා කිසි බයක් නැහැ. අබ්‍රහ්මචාරී කටයුතු කරනවා කිසි බයක් නැහැ. මේක ගින්නට පයින්න පළඟිටියෙක් වගේ. අඩුම තරමේ තමන්ගේ වයස ගැනවත් හිතුවේ නැහැ. මගේ වයසට මේක හොඳයිද? අනේ මගේ උගත්කමට මම මේ වගේ දේවල් කරනවා හොඳයිද? තමන්ගෙන් ඉගෙන ගන්න නම් ආවේ ශිෂ්‍යෙක්. ඔය දැන් පහුගිය කාලේ ගියේ ඔය ටියුෂන් ලෝකේ කතා. ඉතින් එයා ඒ අයට අපි දැනුම දෙනවා මිසක්කා විනාශය නොදෙන්න ඕන. උගත්කම ගැන හිතන්න ඕන. මං වාගේ සූර වීර කෙනෙකුට මේ වාගේ දීන වැඩ හොඳ නැහැ කියලා හිතන්න ඕන. අනේ මේ වාගේ ධර්මයක් ලැබුණ වෙලාවේ මේ වාගේ දේවල් මා කරන එක සුදුසුද කියලා හිතන්න ඕන. මරුණොත් අපාය යන්න වෙයි. දෙවිවරු අපි කරන දේවල් දකින්නවා කියලා ලැජ්ජා බය නැමැති ලෝක ධර්මයේ උපද්දවා ගත්තේ නැත්තම් විනාසයි. අනිත් අය නම් ලැජ්ජා බය නැතුව ඉන්න පුළුවන්. මම නම් ලැජ්ජා බය ඇතුව ඉන්නවා කියලා නිකලස් ප්‍රතිපදාවට එන්න ඕන කියනවා. හරි සොඳුරුයි. කුසීත අනිත් අය කුසීත වෙලා ඉන්න පුළුවන්. මම නම් කුසීත භවෙන් ඉන්නේ නැහැ. කුසීත භව කියන්නේ දැන් මේ තමයි පින්වත්නි ශාරීරිය ගැන වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කෙනා ඇඟේ කෑල්ලක් ගන්න ඉගෙන ගන්නවා වගේ කෙලෙස් නැති කරන්නට උත්සාහ කරන කෙනාට කෙලෙස් ටිකයි මේ විස්තර කර දෙන්නේ. කෙලෙස් යුද්ධෙට ගිහිල්ලා සතුරෝ මරන්න දෙපැයි. සතුරෝ මරන්න සතුරා කියලා දැනගන්න දෙපැයි. සතුරෝ ගැනයි මේ විස්තර කරලා දෙන්නේ. කුසීතකම සතුරෙක්. කුසීත කෙනාට මෙහෙම හිතෙනවා. හෙට ගමනක් යන්න තියෙනවා අප්පා. ගොඩාක් දුර. ඒ නිසා අද ටිකක් කලින් බුදියා ගන්නවා. ඕන හෙට වැඩසටහනට යන්න තියෙනවා කියලා අද කලින් නින්දි. කුසීතවත්තු. ඔන්න අද වැඩසටහනට කියලා ගෙදර ගියා. අම්මෝ අද දවසේම ඉඳගෙන ඉඳලා අමාරුයි. අද කලින් ටිකක් නිදා ගන්නවා. කුසීතයි. ඊට පස්සේ මොකක් හරි වැඩක් කරන්න තියෙනවා. හෙට ලොකු වැඩක් කරන්න තියෙනවා. හෙට පින්කමක් තියෙනවා කරන්න. ඒ නිසා හෙට වැඩක් කරන්න තියෙනවා කියලා කලින් නිදා ගන්නවා. ඊළඟට අපි කියමු හෙට උදේට කිරියහර හදන්න තියෙනවා කියලා.
ඒ වගේ. ඒතර කිරියාර හදන එක පිනක්, ඒ වෙනුවෙන් කලින් නිදා ගන්න එක කුසීතකම. අකුසලයක්. වැඩේ කරලා ඉවරයි. අම්මෝ පුදුම මහන්සියක් උනේ මේක කරද්දී. ටිකක් කලින් බුදිය ගන්නවා කියලා බුදිය ගන්නවා. කුසීත කෙනා කැරකිලා නිදා ගන්න පොයින්ට් එකක් හොයනවා. එයාට කොහොම හරි ඇඳට නිකන් ළඟින් යද්දින් හරි ඇඟ කඩාගෙන වැටෙනවා ඇඳට. පුදුම වැඩක් මේක. ඊට පස්සේ මේ කුසීත කෙනාට කෑම ටිකක් අඩුවෙන් ලැබෙනවා. අයියෝ අද කෑම ටිකක් අඩුවෙන් ලැබුණේ. මම නිදා ගන්නවා මහන්සි. හරියට කෑමක්වත් නෑ අද. එයා නිදා ගන්නවා. කෑම වැඩිපුර ලැබෙනවා. අද අපේ ගොඩාක් කෑවා. චුට්ටක් නිදා ගන්න ඕන. ඒ ඔක්කොම කුසීතකම් කියනවා. ලෙඩක් හැදුනා. අම්මෝ මම ලෙඩයි. දැන් බණ අහන්න පොත්පත් බලන්න බෑ මට අමාරුයි මට නිදා ගන්න ඕන. නිදා ගන්නවා. ලෙඩේ සුව වුණා. අම්මෝ පහුගිය දවස්වල මම මේ ලෙඩේ හැදිලා වින්ද දුක ටිකක් නිදා ගන්න ඕන. කොහෙන් හරි නිදා ගන්න මේ ප්‍රස්තුතයක් එයා හොයා ගන්නවා. කුසීතයි. අන් අය එසේ කුසීත වී ඉන්න පුළුවන්. මම නම් එසේ සිටින්නේ නැහැ කියලා නිවන සොයාගෙන යන කෙනා නිකලෙස් මාවතට එනවා. නිකලෙස්. මුට්ටසන්ති සිහිය නැහැ. සිහිය කියන එක දොරටු පාලකයෙකුට නේ දාලා තියෙන්නේ සිකියුරිටිනේ. එතකොට දොරටු පාලකයා ඇතුළට එන වාහන මිනිස්සු ඔක්කොම චෙක් කර ගන්න ඕනේ. ඒකනේ දොරටු පාලකයා කියන්නේ. දැන් බලන්න ඔබගේ ඇහැට එන රූප තෝරා බේරලාද ගන්නේ කියලා. ඇහැට එන රූප තෝරා බේරලා ගන්නෑ කියන්නේ සිහිය නෑ. මුට්ටසති. සිකියුරිටි එහෙම නැත්නම් දොරටු පාලකයා එන අයට තෝරලා මෙයා හොඳයිද මෙයා අඳුරනවද මෙයා මොකටද ආවේ චෙක් කර නිගන්නේ. සිහිය කියන්නේ දොරටු පාලකයා උපමාව. දැන් බලන්න කනට ඇහෙන හැම ශබ්දයක්ම තෝරලා බේරලාද ගන්නේ ඇහෙන හැම එකම අහනවද කියලා. බන වුණත් ඇහෙන හැම බනම අහන එක මුට්ටසති. තෝරලා බේරලා ගන්න ඕන. මේ ප්‍රතිපදාවට උපකාරයි මේ ප්‍රතිපදාවට උපකාර නැහැ. හිතට එන සිතුවිලිත් හිතන ඒවා හිතා ඉන්නවනම් මුට්ටසති. හිතට එන නරක සිතුවිලි මේවා හොඳ නැහැ. මේවා හිතන එක හොඳයි කියලා තෝරලා බේරලා ගන්න එක සති සම්පජන්ණය සිහි නුවණ. ඉතින් ඊට පස්සේ දේශනා කරනවා අනිත් අය ඉන්න පුළුවන් ඔහේ මෙලොව ආතක් පාතක් 100ක් නැතුව අනිත් අය ඉන්න පුළුවන් මම නම් ඉන්නේ නැහැ කියලා නිකලෙස් බවට එන්න කියනවා. ඊළඟට තියෙනවා දුප්පඤ්ඤා ප්‍රඥාව නැහැ. කිසි නුවණක් නැහැ. නුවණක් නැතුව අනිත් අය ඉන්න පුළුවන් මම නම් නුවණින් යුක්ත වෙනවා කියලා. මම නම් නුවණින් යුක්ත වෙනවා කියලා කල්පනා කරනවා. ඊළඟට අනිත් අය සම්දිට්ඨි පරාමාරසේ තමන්ගේම අදහසේ කැරකි තමන්ගේ අදහස අත්හරින්න නැතුව ওই ගොඩාක් ඔය හොර රහතුන්ටත් ඒක නෙුනේ. තමන් රහත් කියලා හිතුවට පස්සේ ඒක අතාරින්නේ මේ මෙලොව විදියකින්. බුදු කෙනෙක් පහළ වුණොත් මිසක්කා අතාරින්නේ නැහැ ලේසියෙන්. ඒ සම්දිට්ඨි පරාමාරසී බව තමන්ගේම අදහසේ කැරකි ඉන්න එක පුදුම එකක්. අනිත් අය එහෙම ඉන්න පුළුවන් මම එහෙම ඉන්නේ නැහැ කියලා නිකලෙස් ප්‍රතිපදාවට එන්න කියනවා. ඔන්න අපි උදේ ඉගෙන ගත්ත ධම්පරයය දැන් අපූර්ව ධම්පරයයක් ඉගෙන ගන්නවා. ඒකෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තුප්පාදම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහූකාරං වදාමි. චුන්ද කුසල් සිතක් ඉපදවීමත් බොහෝ උපකාරයි කියලා මම කියන්නේ. කෝපන වාදෝ කායේන වාචාය අනුවිදීයනාසු.
සිතෙන් කයෙන් වචනෙන් කළොත් කවර කතාද? කයෙන් වචනෙන් කළොත් කවර කතාද? හිතුවත් ප්‍රයෝජනයි කියනවා කුසල් දෙයක්. මේක අපූර්ව දෙයක් පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාතිහ චුන්ද පරේ විහිංසා භවිස්සති මයමිත්ත අවිහිංසකා භවිස්සාමාති චිත්තං උප්පාදේ තබ්බං. අනිත්‍ය හිංසා කරන්න පුළුවන් මම නම් කාටවත් හිංසා කරන්නේ නැහැ කියලා සිතවිල්ලක් උපද්දවන්ට කියනවා. මේ බුදු කෙනෙක් දේශනා කරනවා. පින්වතුනි මේ ලෝකයේ උත්තම ලෞතුරා ශ්‍රේෂ්ඨතම තත්ත්වය කුමක්ද? සම්බුදු බව. යම් දවසක මම සම්බුදු වෙනවා කියන සිතවිල්ල ඉපදුවේ නැත්තම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි කුසල් සිතක් උපදවන එකත් වටිනවා කිව්වා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා හිතන්න කිව්වා අනිත් අය සත්තු මරන්න පුළුවන් මන්නම් සත්තු මරන්නේ නැහැ කියලා සිතවිල්ලක් පහළ කරගන්න කිව්වා. දැන් සීල සමාදන් වෙන එක කොච්චර හොඳද? මේ බණ අහද්දී අනේ මන්නම් මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා හිතනවා. සමහරට කර්මානුරූපව කැරකිලා හිටපු තැනට වැටෙන්න පුළුවන්. නමුත් මම මේ දේ කරන්නේ නැහැ කියලා හිතපු එක කොච්චර වටිනවද? අනේ මේ ධර්මයේ කවුරු හරි ලෝකේ කොතනක හරි ඉඳලා අහනවනම් ඒ අයටත් සිතෙනවා නම් මාත් මේ අකුසල් කරන්නේ නැහැ කියලා. කුසල් සිතක් ඉපදවීමත් වටිනවා. ඒ නිසා අනිත් අය හොරකම් කරන්න පුළුවන්. මම නම් හොරකම් කරන්නේ නැහැ කියලා චුන්ද කුසල සිතක් උපදව ගන්නට කියනවා. ඒක හරි වටිනවා කියනවා. කළොත් කවර කතා දානවා. කුසල් සිතක් ඉපදවීම. අනිත් අය අබ්‍රහ්මචාරී වෙන්න පුළුවන්. මුසාවාදී වෙන්න පුළුවන්. මම නම් එහෙම කරන්නේ නැහැ කියලා කුසල් සිතක් උපදවන්න කියනවා. දැන් වරදින් අත්මිදෙන්න බැරි කාමයට යොමු වුණ, සුරාවට යොමු වුණ සමහර පින්වතුන් ඇවිල්ලා සංඝයාගෙන් උපදෙස් පතනවා. මේ වාගේ උපදේශක් මා ළඟදීන් කෙනෙකුට දුන්නා. ඔබ හිතන්නේ ඒක කොහොමද? ඒ තමයි අපි කියමුකෝ සුරාව කියලා සිගරට් බොන්න යොමු වෙච්ච කෙනෙක් කියලා. මෙයා දැන් ඔන්න අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ අනාගතේ හැදෙනවා. බෝවත්ත මහමෙවුනා භාවනාසුපුයි. මං කිව්ව කෙටයක් තියාගෙන සිගරට් එකක් බොන්න හිතුනම කොහොම හරි අමාරුවෙන් මට නම් මේ සිගරට් බොන ජීවිතෙන් නිදහස් වෙන්න ඕන. අඟුලිමාල මහරහතන් වහන්සේ වරදින් නැගී හිටි බව සත්‍යයි. මටද වරදින් නැගී හිටින්න ලැබේවා කියලා එක්කෝ සිගරට් එකට යන මුදල හෝ නැත්නම් රුපියලක් හරි දාන්න එකට. ඒකට ඔය විදිහට දාලා කාසි 1000ක් ඔය මේ ඉපදුන මේ කාසි 1000ක් කැටේ එකතු වුණොත් එහෙම මට වරදින් නැගී හිටින්න ඕන කියලා මෙයා කී වතාවක් හිතලාද? 10 වතාවක් හිතලා. කවදා හරි ඔය මිනිස්සයා ගොඩ යනවා. කවදා හරි ගොඩ යනවා. කුසල් සිතක් ඉපදවීම ශ්‍රේෂ්ඨයි. බඹසර රකින්න අමාරු අය අබ්‍රහ්මචාරී ජීවිතයට හිත නැමෙන්න අර වගේ දෙයක් කළොත් එහෙම කුසල් සිත් උපද්දවන්න. එතකොට එතන අර පරමාර්ථයේ සල්ලි එකතු කර ගැනීම නෙවෙයි. එකකින් අකුසලයකින් මිදලා ඒ අකුසලෙ වෙනුවෙන් යන මුදල ස්තූපයකට යොමු වුණා. අනිත් එක 10 වතාවක් අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස සිහි කළා. ඊට පස්සේ අකුසලෙන් අත් මිදෙන්න ඕන කියලා සිහි කරලායි දැම්මේ. ඒ නිසා යම් කිසි කෙනෙක් අකුසලෙන් මිදෙන්න ඕනේ නම් පරණ වැරදි මතක් වෙනවා නම් මට මේ වරදින් නැගී හිටිය වලාකුලින් මිදුන සඳක් වැනි වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මටත් වරදින් නැගී හිටලා බුද්ධ ශාසනය පිහිට ගන්න ලැබේවා කියලා ඒ විදිහේ යම් ඉතුරුවක් කරන්න ඕන. ඒකට ඒකේ කාන්සි 2000ක් නම් ඒ සිතවිල්ල 2000 වතාවක් හිතලා
කවදා හරි ගැලවෙනවා. කවදා හරි ගැලවෙනවා. කුසල් සිතක් ඉපදවීමත් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා චුන්ද බොරු කියන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. කේලම් කියන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. සිතවිල්ලත් වටිනවා. කළොත් කවර කතාවද? පරුස වචන කියන්නේ නැහැ කියලා. සම්පප්පලාප හිස් වචන කියන්නේ නැහැ කියලා. දැඩි ලෝභයෙන් ඉන්නේ නැහැ කියලා. ඊළඟට ව්‍යාපාද තරහසිතින් ඉන්නේ නැහැ කියලා. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නේ නැහැ කියලා කුසල් සිතක් උපද්දවන්න කිව්වා. කවර කතාවද? කළොත් තරහ යන අයත් අර විදිහට කරන්න. කැටයක් හරි තියලා අඟුලිමාල මහරහතන් වහන්සේ නිවසන උත්තමයා. අනේ මෙහෙමත් ඉවසිල්ලක්. මෙහෙමත් ඉවසිල්ලක්. කොහොම ඉවසිල්ලක්ද? බලවත් පුරුෂයෙක් දුන්න ඊතලේ අරගෙන ඊතලේ වේගෙන් ඇදලා විදිනවා. ඒක වැටෙන දුර කොච්චරද කියනවනම් වැඩිහිටි කන්දේ ඉඳලා ඊතලයකින් විදලා ඊතලේ වැටිච්ච තැන තමයි කතරගම දේවාලේ තියෙන්නේ. ඒතර වැඩිහිටි කන්දයි කතරගම දේවාලේ අතර කොච්චර දුරක්ද කියලා බලන්න. ඒතර එච්චර බලවත් පුරුෂයෙක් ඊතලයකින් විදලා ඒ ඊතලේ වැටෙන යම් දුරක්ද ඒ දුර ඇතුළත ගලක් අහසට දැම්මොත් එimhe ඒ ගල ඇවිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඇඟේ වදිනවා. එච්චර දුරක් ඇතුළත කවුරු හරි කෝටුවක් වීසි කළොත් ඒ කෝටුව ඇවිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඇඟේ වදිනවා. ඒක නෙවෙයි පුදුමේ. අහක යන ගලක් ඇවිල්ලා ඔළුවේ වදිද්දී කවදාවත් මගේ අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිපස්ස බලලා නැහැ. කවදාවත් පිටිපස්ස බැලුවේ නැහැ. තමන්ගේ පාත්‍රේ ගලින් කැඩිලා බිඳිද්දී කොහෙන්ද මේ ගල ආවේ කියලා බැලුවේ නැහැ. අනේ මේ වාගේ උත්තමයෙක් මෙහෙම ඉවසීමක් ඒ වාගේ උත්තමයෙක් වෙනුවෙන් අපේ ජීවිතේ පුදන්න නැත්තම් ඒ අඟුලිමාල කියන ශ්‍රී නාමය මේ හද මණ්ඩලේ රුවාගෙන නිතර කියන්න නැත්තම් ඒ තෙදවත් මහා පුරුෂයාගේ ඉවසීමට උපහාර කරන්න නැත්තම් මේ මැදින් පුම් පොය දවසේ අඟුලිමාල අරහන්ත වන්දනාව අහස ගිගුම් දීලා ඒ ඉවසපු උත්තමයාට සාදුකාරයෙන් පුදන්න නැත්තම් කොච්චර ශ්‍රේෂ්ඨද? ඒකනම් මේ වැටි වලාකුලින් වෙහි යන ජීවිතවලට කවදා හරි මිදෙන්න වලාකුලින් මිදුනේ සඳට පුදන එක උපකාරයි. ඒ නිසා තරහ යන අයද මට මේ තරහෙන් මිදෙන්න ඕන කියලා ඒ උත්තමයව සිහි කරන්න ඕන. වැරද්දකින් ගැලවෙන්න හිතන එක එච්චර උපකාරයි කිව්වා. පින්වත් චුන්ද මිත්‍යා සංකල්පනාවෙන් මම යුක්ත වෙන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. ඔන්න නිවන් දකින්න හිතන විදි. මම මිත්‍යා වාචාවෙන් යුක්ත වෙන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. කළොත් කවර කතාවද? මම නම් මිත්‍යා කම්මන්තෙන් මිත්‍යා ආජීවයෙන් අනිත්‍යයට දුක් දීලා අනිත් අය කඩා වඩාගෙන ජීවත් වෙන්නේ නැහැ. දැහැමින් ජීවත් වෙනවා කියලා හිතන්න ඕන. මිත්‍යා සතියෙන් මා යුක්ත වෙන්නේ නැහැ. මා සතර සතිපට්ඨානෙ යෙදෙන්නේ කවදාද කියලා හිතන්න ඕන. මා මේ සතර සතිපට්ඨානෙ සිත එකඟ කරන්නේ කවද්ද කියලා. ඊළඟට මා මිත්‍යා ඥාණයෙන් නැතුව සම්මා ඥාණයෙන් යුක්ත වෙනවා කියලා හිතන්න කිව්වා. ඊළඟට සම්මා විමුක්තියෙන් යුක්ත වෙනවා. මම තීන මිද්දෙන් බැහැරව මා මේ නිදිමත නැති කරගෙන
මම කොහොම හරි නිදිමත කඩාගෙන ඉන්නවා කියලා හිතන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් බණක් අහනකොට පින්වත්නි දැන් ධර්මයේ අහනකොට ඔන්න දැන් සමහර අයට නිින්ද යනවා. එතකොට එයා සිතවිල්ල පහල කරගන්නවා අද නම් මම බණ අහද්දි නිදාගන්නේ නැහැ. කොහොම හරි මම මේක නිින්ද කඩාගෙන බණ ටික අහන්න ඕනමයි කියලා. සමහරලාට බණ ඇහුවට වැඩිය නිවනට උපකාරී වෙන්නේ අර නිින්ද කඩා ගන්න හිතපු සිතවිල්ල. ඇයි අර ධර්මඥානෙන් රැස් වෙන පිනට වැඩිය දහම් මසුරුභාවයේ පාපේ වැඩි උනේ? එහෙම එකක් තිබ්බනේ. ඒ වගේ මම බණ අහනකොට නිදා ගන්න නැහැ. කොහොම හරි මේ නිින්ද කඩා ගන්නවා කියලා සිතන එක බණපදයක් අහලා රැස් වෙන කුසලයට වැඩිය අර සිතවිල්ල බලවත් වෙන්න පුළුවන්. ඔහු නිදා ගන්න නැතුව එදා බණ ඇහුවනම් කොච්චර අගේද? කොච්චර අගේද? මේකයි කිව්වේ උදේ ඉඳලා බණ අහන්න එන එකේ වටිනාකම. ගෙදර ඉඳලා තියෙන මූණකට හොදලා නාලා ෆ්‍රෙෂ් පිට ඊළඟට කෝල් එකක් ආවොත් වීඩියෝ එක පොඩ්ඩක් ඕෆ් කරලා අර කෝල් එකෙන් පැයක් කතා කරලා ඊටු ටික අහලා බුදුම බණ ඇහිලි. මේ කෙලෙස් දුරු කර කර බණහන්න නම් උපසංකමණය වෙන්න ඕන. පැමිණ බණහන්න ඕන. ඒ අත්දැකීමට මුහුණ දෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා අනිත් අය ආඩම්බරෙන් ඉන්න පුළුවන්. මම නම් ආඩම්බරෙන් ඉන්නේ කියලා සිතක් උපද්දවා ගන්න කිව්වා. ඊළඟට අනිත් අය සැකෙන් විචිකිච්ඡාවෙන් ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද? බුදුරජාණන් වහන්සේ ඉපදුනේ තායිලන්තයේද? ඒ වගේ එක ඒ වගේ ඉන්න පුළුවන්. ඔක්කොම සැකනේ. මම නම් සැකෙන් ඉන්නේ නැහැ කියලා කුසල් සිතක් උපද්දවන්න ඕන. දැන් බලන්න මේ ওই බුදුන් උපන්නේ ලංකාවේ කියලා මේ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා සංකල්පීය විචිකිච්ඡා සහගත හැඟීම් වලට ගිය නිසා මේ නිවන් මාර්ගයේ සම්පූර්ණ මේ සත්‍යයට වැහුණානේ. නිවන් මාර්ගයේ සම්පූර්ණයෙන්ම වැහුණා. පව් එනමුත් වාද විවාද තර්ක නෙවෙයි අවශ්‍ය වන්නේ. මේකට ලොකු පිනක් තියෙන්න ඕන අමාමහ නිවන කරා වූ යන්න ලොකු කුසලයක් තියෙන්න ඕන. ඔහු සිතනවා අනිත් අය සැකෙන් ඉන්න පුළුවන්. මම නම් සැකෙන් ඉන්නේ නැහැ. ඊළඟට ක්‍රෝධ අනිත් අය තරහ ගන්න පුළුවන්. දෙවන මහත්තයා නිතර ඇඟට කඩාපනිනවා. එතකොට නෝනා නිවනට කැමති කෙනෙක් නම් මගේ මහත්තයා තරහ ගත්තට මම තරහ ගන්න නැහැ කියලා ඉස්සෙල්ලා හිතන්න ඕන. සිතන එකත් වටිනවා. තරහ ගන්න නැතුව හිටියොත් කවර කතාවද? එයා නම් පන්න මගෙන් පරිගන්න පුළුවන්. මම නම් පන්න පරිගන්න කෙනෙක් වෙන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. ඒ සිතවිල්ලත් උපකාරයි නිවනට. මේ පින්වතුනි මේ හිතන ක්‍රමේ ශ්‍රේෂ්ඨයි. දැන් මෙහෙමයි හිතන ක්‍රමේ ශ්‍රේෂ්ඨයි කියන්නේ මෙහෙමයි. ඔන්න දොස්තර වෙන්න හිතනවා. ඉංජිනේරු වෙන්න හිතනවා. ඊළඟ ගෙවල් හදන්න හිතෙනවා. යාන වාහන ගන්න හිතනවා. නොයේකුත් දේවල් හිතනවා. ඕවා ලෝකේ හිතන ඒවා. ඔය අතරින් කෙනෙක් අවංකව මහාන වෙන්න හිතුවොත් එහෙම දිව්‍ය ලෝක කම්පා වෙනවා කියනවා. සෙලවිලා යනවා. මහාන වෙන්න හිතන එක බලන්නකො කොච්චරද කියලා. සිතවිල්ලක් නේක. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක දිව්‍ය ලෝක වලට දැනෙනවා කියලා. ඒ වගේම තමයි නිවනට යන කෙනාට මේ අකුසල් දුරු කරන්න හිතන එක නිවනට උපකාරයි. මේවා මේ විදිහට උපකාර වෙන්නේ කොහොමද කියලා දන්නේ අපි නෙවෙයි. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. මාර්ගය දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපිට ඕනේ ශ්‍රද්ධාව. අනිත් අයව විශ්වාස නොකර ඉන්න පුළුවන්.
මම නම් මේක විශ්වාස කරනවා කියලා හිතක් උපද්දවන්න ඕන. ඊළඟට ಗುಣ මකුගව කෙලෙහි ගුණ නැතිකම ಗುಣ මකන එක කවුරු හරි හොඳක් කියාගෙන එනකොට මේ ඔයාලා ඔහොම කිව්වට එයාගේ වැරදි දන්නේ අපිනේ. ඔය හරියට තියෙනවා මොකක් හරි අගුණයක් දානවා ඉස්සරහට මොකක් හරි කැලලක් ඇති කරනවා. ඒ ඔක්කොම ගුණමක බව. පලාස එකට එක කරන බව. අනිත් අය නම් එකට එක කරන්න පුළුවන්. ඔය ගෙවල් වල රණ්ඩු ගොඩාක් ඇවිස්සෙන්නේ එකට එක කිරීමෙන්. එකක් කියනකොට මෙහෙන් එකක් කියනවා. එකක් කියනකොට එකක් කියනවා. එකට එක. ළමයි ගොඩාක් මුරණ්ඩු වෙලා තියෙන්නේ, අකීකරු වෙලා තියෙන්නේ ওই පලාසේ නිසා. ඇයි මොකද කරන්නේ? එපා කියන්න ඒකම කරනවා. එපා කියන්න ඒකම කරනවා. එච්චර හිතට එන දැඩි බව. ඒ දැඩි බවට කියන්නේ තද්ද. සටකපට මායම්. අනේ මං සටකපට මායම් නැතුව ඉන්නේ කවද්ද? සටකපට මායම් නැතුව මා ඉන්නේ කවද්ද? සිතනවා. සිතවිල්ලක් උපද්දවීමක් ශ්‍රේෂ්ඨයි. ඊළඟට මාන්නකාරකම් නැතුව මා ඉන්නේ කවද්ද කියලා ඉන්න ඕන කියලා සිතක් උපද්දවන්න කියනවා. කීකරු වෙන්න ඕන කියලා සිතක් උපද්දවන්න කියනවා. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕන, පාප මිත්‍රයෝ දුරු කරන්න ඕන කියලා සිතක් උපද්දවන්න ඕන. ඇත්තටම තමන්ගේ වටේ ඉන්නේ තමන් පාපයට ඇදලා දාන අය නම් අනේ මුංගෙන් මා ගැලවෙන්නේ කවද්ද කියලා සිතක් උපද්දවුවේ නැත්තම් කවදාවත් ගැලවෙන්නේ නැහැ. මේ උන්ගෙන් ගැලවෙන්න විදිහක් මට තියෙනවා නම් කියලා කල්පනා කර කර ඉන්නකොට යම් දවසක යාට අවස්ථාවක් යෙදෙනවා ගැලවෙන්න. ඊට පස්සේ ප්‍රමාද බවින් මා අප්‍රමාදී වෙන්නේ කවද්ද? අප්‍රමාදී වෙන්න ඕන කියලා සිතක් උපද්දවන්න කිව්වා. මහා ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕන කියලා සිතක් උපද්දවන්න කිව්වා. ඊළඟට ලැජ්ජාවෙන් බයෙන් යුක්ත වෙන්න ඕන කියලා සිත. ලැජ්ජා බය කියන එක අද නෑනේ. මේ ඉස්කෝලේක ළඟදී මේ කෙල්ලෙක් ඉස්කෝලේ වත් අයිනට ගිහිල්ලා ඇඳුම් ගලවගෙන ෆොටෝ ගහනවා. මේ මට ගුරුවරයෙක් කිව්වේ ලැජ්ජාවක් නෑ. බයක් නෑනේ. මේ වෙන දේවල්. ඊට පස්සේ මොකද වෙන්නේ? ලැජ්ජාව බය නෑ. ඊට පස්සේ පුංචි කාලෙම විනාශ වෙනවා. ලැජ්ජා බය නෑ. අනවශ්‍ය දෙයට ලැජ්ජා බය එනවා. අවශ්‍ය දෙයට ලැජ්ජා බය එන්නේ නෑ. මේ ළඟදී මේ පුංචි කෙල්ලේ මේ සංඝයාගෙන් උපදේශක් හොයාගෙන ආවා. යාළුවෙක් එක්ක ආවි. මේවා කියන්න ඕන. නොකියන රහස් කතා නම් අපිට එපා. ඒකයි දැන් අපි කේලම් අහන්නේ නෑනේ. කවුරු හරි මොනවා හරි කිව්වොත් මං නම් වැඩසටහනක කියනවා. මේ ආවලා මෙහෙම කිව්වා කියලා. කේලම් නෑ. ඊට පස්සේ මේ කෙල්ලගේ පුරස්නේ තමයි මේ කෙල්ල මේ තව ළමයෙක්ගේ යාළු වෙලා කියලා කියනකොටත් පුදුම හිතෙනවා. මේ 5 වසර කෙල්ලෙක් වගේ. නමුත් කරුමිට මේ කියන්නේ 10ද 11ද කොහෙදලු. ස්මාර්ට් කියන ෆෝන් එක අරන්. ඊට පස්සේ මෙයා කාමරේට ගිහිල්ලා මේ අය මේ පොඩි කෙල්ලෝ මේ රාත්‍රියේ නිදා ගන්න කියලා මැසේජ් ගහලා පස්සේ වීඩියෝ කෝල් අරගෙන පස්සේ ඉතින් තමන්ගේ ඇඟ ෆොටෝ ගගා යවලා. ඒකවත් දැන් කොල්ලා කියනවා මේ ෆොටෝ දැන් මං ඉන්ටර්නෙට් එකට දානවා. Facebook එකට දානවා. දැන් ඔබ මන් ළඟට වරෙන් කියනවා. දැන් කෙල්ල බය වෙලා හත් දීපං කරි දුවනවා. එතකොට මේ ප්‍රශ්නේ ඊට පස්සේ කිව්වා හරි ගෙදර අය දැනුවත් කළා. ගෙදර අයට කිව්වත් වහබනවලු. ලැජ්ජයිලු. අර නන්නා දුරන කොහෙවත් ඉන්න කොල්ලෙකුට ඇඟේ ෆොටෝ ගහලා යවන්න ලැජ්ජ නැහැ.
තමන්ගේ අම්මා ඒව දැනගන්නවට ලැජ්ජයි. ඒතර කෝකද හරි ලැජ්ජාව. පුංචි කෙල්ලෝ ස්මාර්ට් ෆෝන් වලින් වෙන දේවල් මොනවා වුණත් දන්නේ. ඔය විදිහට කී දෙනෙක් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නව ඇතිද? ලැජ්ජ බය නැහැ. ලැජ්ජ බය නැහැ. ඉතින් ඊට පස්සේ දැන් අම්මලා ලොකුවට මඟුල් තුල අරගෙන දුව කසාද බැඳලා දෙනවා පෝරුවේ නංගලා. ඒත් කෙල්ල ගෙදරින් යනකොට පපුව පිච්චෙනවා. මෙච්චර කාලයක් කෙල්ලෙක් අම්මා කෙනෙක් කෙල්ලෙක් හදන්නේ මලක් වගේ පිරිසිදුව. අම්මා කෙනෙකුට කෙල්ලගේ මූණට වැඩිය ලස්සනයි කෙල්ලගේ පිරිසිදුකම. පවිත්‍ර බව. ලෝක ධර්මයට එකඟ වෙලා විවාහයක් දෙන්න යවුවත් මේ කෙල්ලගේ පිරිසිදුකම නැති වෙනවනේ කියලා අම්මගේ පපුවෙන් හඬා වැටෙනවා අම්මලා. ඒකයි නොදැනීම අම්මලාගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ. එහිමයි අම්මලා. ඒ අම්මලාගේ මූණේ මේ පොඩි උන් දෙලි ගන්නවා. දෙලි ගන්නවා. කවුද උපදෙස් දෙන්නේ? ඒ පොඩි උමුත් පොයේ දවසට වැඩසටහන් දවසට ක්ලාස් ඵලයල්ලා කියලා අර කාම ලෝකෙටම තල්ලු කරලා දානවා. පිම්පව් ගැන කියලා දෙනවද? කුසල් අකුසල් ගැන කියලා දෙනවද? ඒ වගේ බණක් අහන්නවත් දෙන්නගෙන නැහනේ. ඒකේ සාපෙම දෙමව්පියන්ට වදිනවා. ලේසි නෑ. ලේසි නෑ. ලේසි නෑ. අනිත් අයට නම් එහෙම වෙන්න පුළුවන්. මන් නම් එහෙම කරන්නේ නෑ කියලා අහිංසක කෙල්ලෙක් සිතවිල්ලක් උපද්දව ගන්නවා. කොල්ලෙක් මන් නම් තවත් කෙනෙක්ගේ පවිත්‍ර බව නැති කරන්නේ නෑ කියලා කොල්ලෙක් සිතවිල්ලක් උපද්දව ගන්නවා. ඒ සිතවිල්ල නිවනට උපකාරයි. සිතවිල්ලක් උපද්දව ගන්න එක ලැජ්ජ බය. ඊට පස්සේ දේශනා කරනවා අනිත් අය නම් දහම් දැනුමක් නැතුව ඉන්න පුළුවන්. ඒ දහම් දැනුම නැහෙනි බුදුන් ලංකාවේ උපන්නා කෙනෙකුට පිළිගන්නවනේ අප්පා. ඒව හිතා ගන්නවත් බෑ. මෙහෙමත් පිළිගන්නවද මිනිස්සු කියලා. දහම් දැනුමක් නැති බව. ඉතින් ඒ නිසා අප්‍රසෘතව අනිත් අය දහම් දැනුමක් නැතුව ඉද්දි මම නම් දහම් දැනුමක් ඇතුව ඉන්නවා. මේ ඔක්කොම නිවනට උපකාරයි. කළොත් කවර කතාවද? මේ කියන කෙලෙස් පොතක සටහන් කරගන්න ඕන. මජ්ක්‍ධිම නිකායේ බලන්න ඕන. දහම් පොත් අධ්‍යයනය කරන්න ඕන. නිතර ධර්මය අහන්න ඕන. නිතර මේ වගේ බණ ඇහුණා නම් කොච්චර හිත සුවපත් වෙනවද? මිතුරන්ටද සතුරන්ටද මේ ධර්මයේ ඇසෙත්වා කියලා ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ මෛත්‍රිය පතුරවන්න ඕන. මිතුරන්ටද ධර්මයේ ඇසෙත්වා සතුරන්ටද ධර්මයේ ඇසෙත්වා සියලු දෙනා ශ්‍රී සද්ධර්මයට පැමිණෙත්වා. අඟුලිමාල මහරහතන් වහන්සේද කියා සිටිනවා අනේ මම මේ කෙලිස් සැඩපහරේ ගහගෙන යද්දී බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. උන්වහන්සේ මට ගොඩාක් අනුකම්පා කළා. මා කෙලිස් සැඩපහරින් ඇදලා ගත්තා. මං ඒ කාලේ නම අහිංසකව තියෙද්දි අහිංසක කියලා ඒ කාලේ කිව්වා ඒත් මම මේ කාලේ මිනි මැරුවා. දැන් ඇත්තටම මං අහිංසක වෙලා ඉද්දි මට මිනිස්සු අඟුලිමාල කියනවා. අන්න අබුද චෝදනයි නැති ඉවසන්න තැන. ඇත්තටම මේ උත්තරමය අහිංසක නෑ ලෝකෙට කිසිම හිංසාවක්. නමුත් උන්වහන්සේට අනිත් අය කියන නම තමයි
ඇඟිලි කපන කෙනා අදාළවත් නැහැ නිකලස් ජීවිතේට නම. නමුත් බුදුරජාණන් වහන්සේ නමට බල පිහිටෙව්වා කල්පයක් අනුභවය තියෙන්න. තේරස් අඟුලිමාලස්ස ලෝකනාථේන වාසිතා. ඒ අඟුලිමාල තෙරිඳුන්ගේ නාමයට බලේ පිහිටෙව්වා කප්පට්ටායි කල්පයක් පවතින්න. අන්න අභූත චෝදනයි දිවසන්ට උත්තමයා සරණ යන්න ඕන. ඒ උත්තමයාට දිවි පුදන්න ඕන. ඉතින් අනිත් අය ඉන්න පුළුවන් දහන් දෙනුමක් නැතුව කුසීතව සිහි කල්පනාවක් නැතුව මුට්ට සතිව ප්‍රඥාවක් නැතුව ඉන්න පුළුවන්. නමුත් මම නම් එහෙම ඉන්නේ නැහැ කියලා සිතවිල්ලක් උපද්දවන්න කිව්වා. සන්දිට්ටි පරාමාසෙ මම නම් දැඩිව ගත්ත සිතවිල්ලෙන් වාසය කරන්නේ නැහැ කියලා සිතවිල්ලක් උපද්දවන්න කිව්වා. හරි උපකාරයි කියලා. ඒ නිසා හොඳට ඒ විදිහට තමයි ඉන්නේ. මම නම් මෙහෙම කරන්නේ නැහැ. ඒතකොට පළවෙනි ක්‍රමය තමයි අකුසල් අනිත් අයගේ අකුසල් දකින්නකොට තමාගේ අකුසලුත් දකින්නකොට මම නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා නිකලෙස් වැඩපිළිවෙලට එන්න ඕන. ඒ පළවෙනි පියවර. සල්ලේක ප්‍රතිපදාව. මේ චිත්තුප්පාද පරියාය සිතවිල්ලක් උපද්දව ගන්න ඕන. ඒ සිතවිල්ල තමයි මම මෙහෙම කරන්නේ නැහැ කියලා සිතවිල්ලක් උපද්දවනවා. ඊළඟ පරියාය තමයි පාර මාරු කරන්න ඕන. මේක නම් පුදුම ලස්සනයි. පාර මාරු කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ වදාලා සීයතාපි චුන්ද විසමෝ මග්ගෝ. චුන්දේක මේ වගේ විසම මාර්ගයක් තියෙනවා. වලගොඩලි තියෙන බොහෝ අපහසු ওই පාර නම් සවුත්තුයි කියන්නේ මිනිස්සු. අම්මෝ ওই පාර නම් ඉවරයි සවුත්තුයි කියනවා. ඒ විසම මාර්ගයක් තියෙනවා. තස්සාස අඤ්ඤෝ සමෝ මග්ගෝ පරිකම්මනාය. නමුත් හොඳ පාරක් තියෙනවා. ඔයාලගේ වචනින් ගත්තු කාපට් පාරක් වගේ. හොඳ පාරක් තියෙනවා විකල්ප මාර්ගයක්. හොඳ පාරක් තියෙනවා. වලගොඩලි තියෙන, වලේ වැටෙන, වාහන කැඩෙන, පාරේ යන්න බැරි, දූවිලි ඇවිස්සෙන, අතරමං වෙන අතුරු පාරවල් වැඩි ගොඩ පාරක් තියෙනවා. තව පාරක් තියෙනවා කෙලින් මේ යන්න පුළුවන් හොඳ පාරක් විකල්ප මාර්ගයක්. සේයතාපි පනචුන්ද විසමන් තිත්තං තස්සාය අඤ්ඤං සමන් තිත්තං පරිකම්මනාය. ගඟට බහින්න බැහැපු ගමම්ම ගඟේ ගහගෙන යන වලකට වැටෙන තොටුපළකුත් තියෙනවා. කිසි කරදරයක් නැතුව හිමීට නාලා ඉන්න පුළුවන් තවත් හොඳ තොටුපළකුත් තියෙනවා. ඒව මේව කෝචුන්ද විහිංසකස්ස පුරුෂ පුද්ගලස්ස අවිහිංසා හෝති පරිකම්මනාය. ඔන්න ඔහොම තමයි හිංසාව නැමැති සවුත්තු පාරේ යන කෙනාට, හිංසාව නැමැති අනතුරු තොටුපළට බැහැපු කෙනාට ඕකෙන් ගැලවිලා හොඳ පාරේ යන්න තමයි අහිංසාව තියෙන්නේ. අන්න පව් ගෙවා ගන්න ක්‍රමේ. වැරදුන පාර හරියා ගන්න ක්‍රමේ. සත්තු මැරලා තියෙනවා නම් ඒ පාර මාරු කරපල්ලා කියනවා. සත්තු මරපු කෙනාට පාර මාරු කරගන්න තියෙන ක්‍රමය මොකද්ද? ඇහෙන්නේ සත්තු නොමරා ඉඳීම පව් ගෙවා ගන්න විදිය. ඒ මාවතේ යන කෙනාට ඒකේ තියෙන කරදර ටික මොන දෙන්න තියෙන්නේ පාරේ මාරු කළාට පස්සේ නෑ. තමන්ගෙන් වැරදි කාමසේවනය සල්ලාලකම් තමන්ගෙන් වෙලා තියෙනවා නම් ඔය පාරෙන් අත් මිදිලා නැත්තම් ඕකේ විඳින්න තියෙන ඔක්කොම ටික විඳින්න වෙනවා. යම් කිසි කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මය අහලා මේ ශ්‍රී සද්ධර්මයෙන් කිරි මනාව හිත පිහිටවගෙන අවංකවම ආවනම් මම
මේ සල්ලාලකමින් නිදහස් වෙනවා. එහෙම නැත්නම් අබ්‍රහ්මචාරී කෙනා මම බඹසර හොඳට රකින්නවා කියලා ප්‍රතිපදාවට ආපු ගමන් පාර වෙනස් කළා. පින්වත් චුන්ද බඹසර රකින්න බැරි කෙනාට වෙන විනාශේ වළක්වන්නයි බඹසර නැමැති සුන්දර මාවත තියෙන්නේ. ඒ පාරේ ගියොත් හරියට හරි. බොරු කියා හිටපු කෙනා විනාශයි ඒ පාරේ ගියොත් කොහින් කෙලවර වෙයිද දන්නේ. අනේ චුන්ද ඒ මාවතෙන් ගැලවෙන්න තමයි බොරුවෙන් වැළකීම නැමැති සොඳුරු මාවත තියෙන්නේ. අන්න පාරවල් දෙක. දැන් මේ එක එක කෙලෙස කේලම පරුස වචන සම්පප්පලාප දැඩි ලෝභය ව්‍යාපාදය මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා සංකල්පය ඔය තියෙන ඔක්කොම කෙලෙසනේ. ඊළඟට මේ පැත්තෙන් ගත්තොත් එහෙම විචිකිච්ඡාව ක්‍රෝධය බද්ධ වෛරය ගුණමකුකම ඊර්ෂ්‍යාව මසුරුකම සටකපට මායන් දැන් මේ ඔක්කොම කෙලෙස්. දැන් ඔහොම ඉන්නකොට කෙනෙකුට මේ ධර්මය අහනකොට හිතෙනවා මං තරහ ගන්නවා වැඩි කියලා හිතෙනවා කෙනෙකුට. මගේ ක්‍රෝධය වැඩි හොස්ස ළඟින් මැස්ස යන්න බෑ මට තරහ යනවා මම මේ පව් ගෙවා ගන්නේ කොහොමද කියලා එයාට හිතෙනවා. අන්න එයාට ශ්‍රී සද්ධර්මය කොමක්ද? ක්‍රෝධෙන් වෛරෙන් යන්නේ විෂම මාවතෙන් ගැලවෙන්න තමයි ක්‍රෝධ නොකිරීම නැමැති පාර තියෙන්නේ. වයසක් තරහා තිරමක් ස්ත්‍රී පුරුෂ බවක් මෙතනදී නෑ පින්වත්නි. යම් කිසි කෙනෙක් ඒ වරදින් අවංකවම ගැලවුණා නම් අවංකවම වැරදින් ගැලවිලා ඒකේ අනිත් පැත්තේ ඉන්නවා නම් ඒ කියන්නේ බොන කෙනා බොන් නැතුව ඉන්නවා නම් සුරාවෙන් වැළකීලා ඉන්නවා නම් මෙතෙක් ගිය පාර වෙනස් කළා නිසා ඔහු සොඳුරු මාවතකට ඇවිල්ලා මේ විදිහට වරදින් වැළකීලා සොඳුරු මාවතට එන එක නිවනට උපකාරමයි. පාර මාරු කරන්න ඕන කිව්වා. පාර මාරු නොකරන නිවන් දකින්න බෑ පින්වත්නි. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව නැති ලැජ්ජා බය නැතුව සටකපට මායන් සහිතව හිටපු කෙනෙකුට මේ ධර්මයේ ඇහෙනකොට හිතෙනවා બોලේ මා තුලත් ওই සටකපට මායන් තියෙනවනේ. ওই ලැජ්ජා බය නැති ඒවා මා තුලත් තියෙනවනේ කියලා හිතෙනවා යාට. ඒ ධර්මයේ ඕපනයික නිසා. මේ ධර්මයේ අහද්දී හිතුනොත් ඕක කියනවා ඇති අරයට වෙන්න ඇති කියලා එයා සම්පූර්ණ ධර්මයේ නොපිට ගත්තා. දැන් බලන්න ඕනේ තමන් තුල. මේකෙන් එකක් හරි ප්‍රකටව තියෙනවා තමන් තුල. ඒකට එයාට ඕන දැන් මේ පාර මාරු කරගන්න ඕන. එහෙනම් පාර මාරු කරගන්නේ කුසීත කෙනා පාර මාරු කරගන්නේ වීරියට ඇවිල්ලා. කුසීත භවෙන් තොර වෙලා. ඊට පස්සේ තමන්ගේම අදහසේ කැරකි ඉන්න කෙනා ඒ පාර මාරු කරගන්න ඕන. ඒ පාර මාරු කරගන්නේ තමන්ගේම අදහසේ කැරකි ඉන්න බවින් වැළකෙන්න ඕන. එතකොට පාර මාරු කළා. ඊට පස්සේ ওই විදිහට කෙලෙස් 44 ගැනම කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිය්‍යතාපි චුන්ද යේකේච අකුසල ධම්මා සබ්බේතේ අදෝ ගමනීය අදෝ භවං ගමනීය යම් තාක් අකුසල් ඇද්දේ ඔක්කොම යටට යන්නේ නීචයි. යේකේච කුසල ධම්මා සබ්බේතේ උපරි භවං ගමනීය යම් කිසි දෙයක් කුසල් දේව ඔක්කොම උඩට යන්නේ. මෙන්න මේකත් හරි පුදුම වැඩක්. ඒක තේරුම් ගන්න මෙහෙම කරමු. ඊට පස්සේ කියනවා ඒව මේව කෝ චුන්ද අවිහිංසකස්ස පුරිස පුද්ගලස්ස අවිහිංසා හෝති උපරි භාවාය අනිත් අයට හිංසා කර නීච උනේ කාට ශ්‍රේෂ්ඨයෙක් වෙන්න නම් තියෙන්නේ හිංසා නොකිරීමමයි. සත්තු මරමරා නීච තත්වයට වැටිච්ච කෙනාට ඒකෙන් ගොඩ එන විදිහ උඩට එනවා කියන්නේ ගොඩ එනවා. ඒකෙන් ගොඩ එන්න තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්
දැන් මේ මගේ අතින් මෙහෙම වුණා කියලා පසුතැවිලි ඉන්න කතාවක් මේකේ තියෙනවද? නෑ. දැන් ඔන්න ගෆ්සාව කියලා කියන එක වැරදි පාපකාරී කියලා ඉගෙන ගන්නවා. ඒතර කෙනෙක්ගේ අතින් ගෆ්සාව සිද්ධ වෙලා නම් ඒතර එයා කල්පනා කරනවා මම මේක නොකරලා වෙන්නේ දැන් කරලා ඉවරයි. මම ඒ කාලේ ධර්මයේ දැනගෙන හිටියේ නෑ. මම නම් වචනයකින්වත් සිතවිල්ලකින්වත් ආයෙ නම් මේ වගේ දෙයකට සිතවිල්ලක්වත් පහල කරන්නේ නෑ. උපන් දරුවෝ රකින්නවා දරුවන්ට ආදරය දෙනවා. අන් අයටද අකුසලයට ඉඩක් තියන්නේ නැහැ කියලා ඒකෙන් වැළකෙනවා. ඒකෙන් තමයි අර නීච භාවයෙන් උඩට ගන්නෙ. දකින ස්ත්‍රීන් දිහා බැල්ම හෙල්ලලා പ്രേත භාවයටපත් වෙලා අබ්‍රහ්මචාරී වෙලා ඉන්නවා. මේ නීච භවට පත් වුණ කෙනාට ගොඩ එන්න ක්‍රමය මොකද්ද කියලා අහනවා. ගොඩ එන්න තියෙන්නේ බඹසර. කාමේ නීච වුණ සත්වයාට ගොඩ එන්න තියෙන්නේ බඹසර. බොරු කියා පචහලහලා නීච වෙච්ච සත්වයාට ගොඩ එන්න තියෙන්නේ බොරු නොකීම. සතියක් එක දිගට මේ සීලේ රැක්කොත් එහෙම සතියක් එක දිගට මේ වැඩපිළිවෙලේ රැඳුනොත් එහෙම ඔබ අවුරුදු 80ක කෙනෙක් නම් අවුරුදු 80ක ජීවිතයට වැඩි අර සතිය ශ්‍රේෂ්ඨයි. ඔය සතියේ ඔබ මැරුණොත් එහෙම ශ්‍රේෂ්ඨ ලෝකයකට යන්නේ. නරක ලෝකයකට නෙවෙයි. මේ වැඩසටහනට එන්නේ අද නම් ඊයේ නම් ඔයාලගේ අතින් වැරදුනේ. ඊයේ වැරද්දක් වෙලා නීච දෙයක් සිද්ධ වෙලා නම් අද නම් මේ ධර්මය අහන්නේ. අද සිතවිල්ලක් පහල කරගෙන නම් අද වලකිනවා කියන ප්‍රතිපදාවට ඇවිල්ලා නම් යන්නේ මඟ මෙරුණත් ශ්‍රේෂ්ඨ ජීවිතයකට යන්නේ. ඊයේ කතා අදට අදාළ නැහැ. ඇයි ගොඩ ඇවිල්ලා බොන මිනිස්යාගේ නීච ජීවිතෙන් ගොඩ එන්න තියෙන්නේ බොන් නැති එක. අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වරදටපත් වුණ ලෝකයා කොච්චර අනුකම්පාවෙන් ගොඩ ගන්නවද? කොච්චර අනුකම්පාවෙන් ගොඩ ගන්නවද? මෙච්චර ලෝකෙට අනුකම්පාව දක්වන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතේවත් අනාගතේවත් තවත් බුදු කෙනෙක් කර සිටිද්ද? අද කාලේ මිනිස්සුෙකුට වැරද්දක් වුණ ගමන් එපා කියලා කොච්චර පාගනවද? සමහරට ඔය කොල්ලෝ කෙල්ලෝ මේ දන්නේ නැති කාලේ මේ ඉස්කෝල වල තියෙන නාටකම් එක්ක ඔය මොකක් හරි පටලැවෙනවා. ඊට පස්සේ ඔක ගෙදරකට ගමකට අහුවෙච්ච ගමන් ගමෙන් මහංවඩු ගහන ඔවුන්ගේ නැටිල්ල වැඩි. මිනිස්සුන්ගේ තියෙන එක වැරද්දෙන් ඒ මිනිස්යාව පාගලා දාන එක. ඒ මිනිස්සයා හැදිලා පස්සේ හොඳ මිනිසෙක් වුණත් අර පරණ කුණු කන්දල් අවුස්සනවා. මේ හිස් ලෝකේ මිනිසයා යට ගිය කුණු කන්දල් අවුස්සනවා. මගේ බුදුරජාණන් වහන්සේ ඒ කුණු කන්දල් පාගගෙනම උඩපලයල්ලා කියලා කියනවා. ඒකටම අඩිය තියලා උඩපලයල්ලා කියනවා. මේ තරම් අනුකම්පා සහගත ශාස්ත්‍රුන් වහන්සේ නමක් නම් හිතා ගන්න බෑ. මේ පරියායට යනකොට ඕන එක්කට ගොඩ යන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් එනවනේ. ඇයි මේ මෙතන තියෙනවා ක්‍රෝධ වෛර ක්‍රෝධ කියන්නේ නිතර තරහ යන කෙනා නීච වෙලා කියනවා ඉන්නේ. ඒ මිනිසයාට ගොඩ යන්න තියෙන ක්‍රමේ තමයි තරහ නොගැනීම. උඩට යන්න තියෙන ක්‍රමේ උපරිභාවය. කෙලෙහි ගුණ නැතුව කළ උපකාර සිහි නොකර ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට ගොඩ යන්න තියෙන ක්‍රමේ තමයි කෙලෙහි ගුණ සිහි කරන එක. ඔන්න ගිය පාර පොයේ වැඩසටහන දවසේ චිට් එකක් එවලා තිබ්බා. ස්වාමීනි මෙතන අම්මත් ඉන්නවා දුවත් ඉන්නවා දරුවොත් ඉන්නවා. මේ අම්මට කිසි කෙනෙක් සලකන්නේ නැහැ කියලා. ඒ අම්මට හිත හැදෙන්න බණක් කියන්න කියලා. ඊට පස්සේ අපි මතක් කළා කවුරුවත් නැති අසරණ වයසක මිනිස්සෙක්ගේ අතට හැරමිටියක් හම්බ වෙනවා. ඔය මිනිස්සයා හැරමිටියේ වාරුවෙන් වේවුලා යනවා. වලක් ගොඩැල්ලක් හම්බුනොත් හැරමිටියේ වාරුවෙන් තමයි උන් දැක් ගොඩ යන්නේ.
බල්ලෙක් සතෙක් සර්පෙක් ආවොත් හැරමිටියෙන් ගහලා තමයි පන්නන්නේ. උන්දට හරි උපකාරයි අර හැරමිටිය. උන්ද වාසරණ කරපු දරුවන්ට වැඩිය හැරමිටිය හොඳයි. මං අර අම්මට කිව්වා හැරමිටිය හොඳයි කියලා හිතන්න කියලා. අර දරුවොත් ඉන්න නිසා කිව්වා. ඔය පරයයන් කල්පනා කරලා බලනකොට අම්මගේ බඩින් ඉපදුනාට ඒ දරුවෝ හැරමිටියක් තරම්වත් වටින්නේ නැහැ. දැන් ඒක ලැජ්ජාවෙන්ද මතක් කළේ ඒක. අන්න ඒතර දැන් දරුවෝ දෙමව්පියන්ට නොසලකා නීච ස්වභාවයට පත් වෙලා ඉන්නවා. මේ දරුවන්ට ගොඩ යන්න බැරිද? පුළුවන්. ওই වචනෙන් ලැජ්ජාවටපත් වෙලා ආයෙනම් මං එහෙම කරන්නේ නැහැ කියලා අම්මට සලකන්න ගත්තාද පාර වෙනස් කළා. උඩට ආවා. පුදුම වැඩක්. මේවා අපි ගොනු කළ කියන කතා නෙවෙයි. සියල්ල දන්න සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාරපු දේශනා. අතිශයින් සුන්දරයි. ඊට පස්සේ තියෙනවා ඔය ඔන්න ගොඩ යන ක්‍රමය. ඊට පස්සේ ලැජ්ජා බය නැතිව ඉන්න අයට ලැජ්ජා බය ඇති කර ගැනීම තමයි ගොඩ යන්න තියෙන්නේ. පස්වෙනි ක්‍රමය අවසාන ක්‍රමය පිරිනිවන් පාන හැටි කියනවා. සෝ අත චුන්ද අත්තනා පලිප්ප ලිපන්නෝ පරම් පලිප්ප ලිපන්නං උද්දරිස්සති ති නේතං ඨානං විජ්ජති. තමන් මඬ ගොඩේ ගිලිලා නහය දක්වා මඬේ ගිලිලා මඬේ නහය දක්වා ගිලිච්ච එකෙක් උඩට ඇදලා දාන්නේ කොහොමද? ඒක වෙන්න බෑ. සෝ අත චුන්ද අත්තනා චුන්ද මේ විදිහට තමන් මඬේ ගිලිලා අනිත්‍යයෙන් ගොඩට ගන්න බෑ. තමන් මඬෙන් උඩට ඇවිල්ලා නම් මඬේ ඉන්න කෙනා ඇදලා ගන්න පුළුවන් කොණ්ඩෙන් හරි. ඨාන මේතං විජ්ජති ඒක සිදුවිය හැකි. සෝ අත චුන්ද අත්තනා අදන්තෝ චුන්ද තමන් දමනේ වෙලා නැතුව අවිනීතෝ හික්මිලා නැතුව අපරිනිබ්බුතෝ පිරිනිවන් පාන්න නැතුව පරන් දමෙස්සතිති අනිත් අය දමනය කරනවා කියන එක විනිස්සතිති හික්මවනවා කියන එක පරිනිබ්බාපෙස්සතිති පිරිනිවන් පාවනවා කියන එක නේතං ඨානං විජ්ජති සිද්ධ වෙන්න බෑ Tamanට ඒක නැතුව. සෝ අත චුන්ද අත්තනා දන්තෝ විනීතෝ පරිනිබ්බුතෝ පරන් දමෙස්සතිති විනිස්සති පරිනිබ්බාපෙස්සතිති ථාන මේතං විජ්ජති. Taman දමනේ වෙලා හික්මිලා පිරිනිවන් පාලා අනිත් අය පිරිනිවන් පාවනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් කියනවා. මේ බුද්ධ ශාසනයේ යම් තාක් දෙනම් පිරිනිවන් පෑවනම් කවුරු නිසාද පිරිනිවන් පෑවේ? බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ නිසා. දැන් මේ අද ඔබට කියන බණ මම කියන එකක්ද බුදු කෙනෙක්ගේද? බුදුරජාණන් වහන්සේගේ. මේ බණ ටික ඔබට තේරෙනවා නම් හික්මෙන්න පුළුවන් නම් ගොඩ යන්න පුළුවන් කියලා තේරෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ නිසා. මා වනාහි ඒ කියපු කෙනා පමණයි. රජතුමාගෙන් නියෝගයක් ලැබිලා ඒක මිනිස්සු අතරට ගෙනියන අනබෙර කරුවා වගේ මා. අපි අතරමැදියෝ ඒ අන ආඥාව නියෝගය රජතුමාගේ. ඒ වගේ තමයි දමනය වුණ පිරිනිවන් පාපු විනීත වුණ හික්මුණ ඒ උත්තමයා දමනය කරන්ට හික්මෙන්ට පිරිනිවන් පාන්ට කියපු ධර්මය තමයි අපි මේ කියන්නේ පණිවිඩයක් අරන් එන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු නිසා උන්වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවකයත් පිරිනිවන් පානවා. ඒ වැඩ පිළිවෙල හික්මෙන කෙනා සැකයක් නැහැ. ඒව මේව කෝචොන්ද විහිංසකස්ස පුරිස පුද්ගලංස අවිහිංසා හෝති පරිනිබ්බානාය. හිංසා කරන එකාට නිවනක් ඕන. ඔහු නිවන් දකින්නේ කවද්ද? හිංසාව නැති කරගත්ත දවසට.
සත්තු මරණ කෙනාටත් නිවනක් ඕන. සත්තු මරණ කෙනාට පිරිනිවන් පාන්න නිවන් දකින්න මොකද්ද ක්‍රමේ? පිරිනිවන් පාන ක්‍රමේ සත්තු නොමරා ඉඳීම. ඒකෙන් තමයි පිරිනිවනක් කරා යන්නේ. පින්වත්නි, මුසාවෙන්, සුරාවෙන්, ඊළඟට අබ්‍රහ්මචාරී භවෙන් ඉන්න මේ සත්වයාට පිරිනිවන් පාන්න තමයි බඹසර තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න කෙනාට මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳලා නම් කවදාවත් පිරිනිවන් පාන්නේ නැහැ. එයාට පිරිනිවන් පාන්න නම් සම්මා දිට්ඨියම ඕන. ඒකට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ක්‍රෝධයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි ක්‍රෝධ නොකිරීම තියෙන්නේ. මේ විදිහට කෙලෙස් 44ම විස්තර කරනවා. මොනවද? හිංසා කරන කෙනාට පිරිනිවන් පාන්න තමයි අවිහිංසාව තියෙන්නේ. ප්‍රාණඝාතය කරන කෙනාට පිරිනිවන් පාන්න තමයි ප්‍රාණඝාතය නොකිරීම තියෙන්නේ. සොරකම් කරන කෙනාට පිරිනිවන් පාන්න ඕනි නම් ඔහු සොරකම් නොකරම ඉන්න ඕන. අබ්‍රහ්මචාරී කෙනාට පිරිනිවන් පාන්න ඕනි නම් බඹසර රකින්න ඕන. බොරු කියන කෙනාට පිරිනිවන් පාන්න ඕනි නම් බොරුවෙන් වළකින්න ඕන. ඒකයි ඒකට තියෙන්නේ. කේලම් කියන කෙනාට පිරිනිවන් පාන්න තමයි කේලම් නොකීම තියෙන්නේ. පරුස වචන කියන කෙනාට පිරිනිවන් පාන්න තමයි පරුස වචන නොකීම තියෙන්නේ. සම්පප්පලාප කියන කෙනාට හිස් වචන නොකීම තමයි පිරිනිවන් පාන්න තියෙන්නේ. දැඩි ලෝභයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි දැඩි ලෝභ නොකිරීම තියෙන්නේ. තරහෙන් ඉන්න, ව්‍යාපාදයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි ව්‍යාපාදයෙන් නිදහස් වීම තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. මිත්‍යා සංකල්පයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා සංකල්පය තියෙන්නේ. මිච්ඡා වාචාවෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා වාචා තියෙන්නේ. මිච්ඡා කම්මන්තෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා කම්මන්ත තියෙන්නේ. මිච්ඡා ආජීවෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා ආජීව තියෙන්නේ. මිච්ඡා වායාමයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා වායාම තියෙන්නේ. මිත්‍යා සතියෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා සති තියෙන්නේ. මිච්ඡා සමාධියෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා සමාධිය තියෙන්නේ. මිත්‍යා ඥාණයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා ඥානෙ තියෙන්නේ. මිත්‍යා විමුක්තියෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සම්මා විමුක්තිය තියෙන්නේ. තීන මිද්දෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි ආරද්ධ වීරිය තියෙන්නේ. නැත්තම් තීන මිද්දෙන් නිදහස් වීම තියෙන්නේ. ආඩම්බරෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි ආඩම්බරේ නැති බව තියෙන්නේ. සැකයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි සැකේ නැති බව තියෙන්නේ. ක්‍රෝධයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න තමයි ක්‍රෝධ නැති බව තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් ගොඩ එන්න තමයි ඒක තියෙන්නේ. දැන් ලෙඩෙන් නිදහස් වෙන්න නම් බෙහෙත් පෙත්ත තියෙන්නේ. ඒ බෙහෙත් පෙත්තෙන්නේ ගයා ලෙඩේ සුව වෙන්නේ. ඒ වගේ තමයි ගුණමකු භවෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න ඕන නම් ගුණමකු භව නැති වෙන්න ඕනේ යාගේ හිතෙන්. ඒකට තේරෙනව නේද මේ කෙලෙස් නැතිවීම කොහොමද කියලා? පලාසයෙන් එකට එක කිරීමෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න එකට එක නොකිරීම තියෙන්නේ. ඉරිසියාවෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්න ඉරිසියා නොකිරීම තියෙන්නේ. දැන් මේ ඉරිසියාව නැති බව කියන්නේ මම ළඟදී එක දරුවෙක්ගේ ගුණවත්කම ගැන තාත්තට කිව්වා. තාත්තේ මේ පුතා හරි හොඳයි. ගුණවත්, ඔයා සතුටු වෙන්න මේ වගේ දරුවෙක් ලැබිච්ච එක ගැන කියලා කියනකොට අර තාත්තා අඬනවා. පුතාගේ ගුණ ඇහෙනකොට තාත්තා අඬනවා. මුදිතාව. ඔය පුතාගේ ගුණ කිව්වේ අල්ලපු ගෙදර එක්කෙනෙකුට නම් මෝන ඇකිලෙනවා. ඉරිසියාව. ඇත්තටම අම්මලා තාත්තලාගේ මුදිතාවක් තියෙනවා පුදුම එකක්. දරුවන්ගේ හොඳ ඇහෙන්න සතුටුයි. අන්න ওই විදිහට මුදිතාව කියලා භාවනාවක් ඇති වෙනවා. අනිත් අයගේ ගුණ ඇහෙනකොට, හොඳ ඇහෙනකොට, දියුණු වෙනකොට, ඒ දරුවෙක්ගේ ගුණ ඇහෙනකොට සතුටු වෙන අම්මා තාත්තා වගේ සතුටු වෙන හිතක් හදා ගන්නවා මුදිතා භාවනාවෙන්. ප්‍රායෝගික වෙන්න ඕන. මසුරු කමෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාන්නයි මසුරු බව නැති බව තියෙන්නේ.
සට කපටෙන් ඉන්න කෙනාට නිදහස් වෙන්න පිරිනිවන් පාණ්ඩයි සට බව නැති බව තියෙන්නේ. මායාවෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි මායාව නැති බව තියෙන්නේ. දැඩි බවෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි දැඩි බව නැති බව තියෙන්නේ. මාන්නෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි නිහතමානීකම තියෙන්නේ. කීකරුකම නැති කෙනාට පිරිනිවන් පාණ්ඩයි කීකරුකම තියෙන්නේ. පාප මිත්‍රයන් ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි කල්යාණ මිත්‍රයෝ ඉන්නේ. ප්‍රමාදයෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි අප්‍රමාදී බව තියෙන්නේ. අසද්ධාවෙන් ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි ශ්‍රද්ධාව තියෙන්නේ. ලැජ්ජාව නැති කෙනාට පිරිනිවන් පාණ්ඩයි ලැජ්ජාව තියෙන්නේ. ලැජ්ජාවට පවට බය නැති බව ඔත්තප්ප. ඒ ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි පවට තියෙන බය තියෙන්නේ. අප්‍රසෘත කෙනාට පිරිනිවන් පාණ්ඩයි බහුශ්‍රත බව තියෙන්නේ. කුසීත කෙනාට පිරිනිවන් පාණ්ඩයි ආරද්ධ විදිය තියෙන්නේ. මොට්ට සති තියෙන කෙනාට පිරිනිවන් පාණ්ඩයි සතිය තියෙන්නේ. දුෂ්ප්‍රඥ කෙනාට පිරිනිවන් පාණ්ඩයි ප්‍රඥාව තියෙන්නේ. තමන්ගේ අදහසේ දැඩිව ඉන්න කෙනාට පිරිනිවන් පාණ්ඩයි තමන්ගේ අදහසේ දැඩිව ඉන්නේ නැතුව සාධාරණ කරුණු මත තමන්ගේ අදහස් අත්හැරීම තියෙන්නේ. මේ තමාගත් අදහසේ දැඩිව නොසිටීමේ නිසා තමයි ඔබට සුන්දර මහමෙවුනාවක් ලැබුණේ. සුන්දර මහමෙවුනාවක් ලැබුණේ. ඇයි මහමෙවුනාවේ මුලින් ධර්ම ප්‍රචාරිත එක්ක ගොඩාක් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නයි අපේක්ෂා කළා. නමුත් මිනිසුන්ගේ ගුණධර්මات එක්ක තේරෙනවා මිනිස්සු තවම ඉන්නේ ඇයි පින්වතුනි මේ කෙලෙස් ගොඩේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන රහත් වෙන්න හදනවා. මේ 44ම තියෙනවා. ඒතර කරුණ දන්න සත්පුරුෂයෝ දන්නවා මේ ධර්මයේ දනුව එක කරන්න බෑ. ඊට පස්සේ ඒ ක්‍රමයේ වෙනස් කරනවා. ඒ වාගේ තමයි ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට වෙනස් කර මේ දහම් වැඩපිළිවෙල හැදුවා. ඒ ආදානග්‍රහයි දෘෂ්ටිය ලොකු ස්වාමීන් වහන්සේට තිබ්බනම් මෙතන ඉන්න ගොඩාක් මෙතනින් හැලිලා. හැම කෙනාටම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට තමයි මේ මහමෙවුනාවේ වැඩපිළිවෙල හැදුවේ. ඇයි මූලික බුද්ධ දේශනාව විවෘතයි. ඕන කෙනෙකුට බුද්ධ දේශනාව අදාහරන්න පුළුවන්. ඊට පස්සේ සති භාවනා තියෙනවා භාවනාවල් කරන්න පුළුවන්. ධර්ම ඉගෙන ගන්න පුළුවන්, පින්කම් කරන්න පුළුවන්, කුසල් කරන්න පුළුවන්, විහෙර විහාර හදන්න පුළුවන්. ඊළඟට මේ දැන් මේච්චර උදේ ඉඳලා මේ කියලා දෙන්නේ නිවන් මාර්ගයේ මිසක්කා වෙන මොකද්ද මේ? බුද්ධ වචනනේ. පැහැදිලිවම තේරෙනවානේ ධර්මයේ නිර්වුල් වැරද්ද තියෙන්නේ කාටද? අපේ තනියෙන් එක එක්කෙනාගේ ජීවිත තුල තියෙන දෝෂ. පාර වැරදිලා. මේවා අකුරක් ගහනේ මන් නම් හිතන්නේ වෙන ලෝකෙ කොහෙවත් විස්තර කරයි කියලා. බුදුරජාණන් වහන්සේගේ වචනේන්ට ශ්‍රද්ධාව පිහිටව ගත්ත තැනකින් විතරයි මේව ඇහෙන්නේ. අනිත් තැන්වල කියන්නේ අපි කියන විදිහට භාවනා කරපන්, අපි කියන දේ කරාපන්, ඔබ නිවන් දකිනවා. ඉතින් පිරිනිවන් පාන හැටි කිව්වා. ඉතිකෝ චුන්ද දේසිතෝ මයා සල්ලේක පරියායෝ. චුන්ද මම දැන් කෙලිස් ගලවන හැටි කියලා දුන්නා. දේසිතෝ චිත්තුප්පාද පරියායෝ නිවන් දකින්න සිතක් උපදව ගන්න හැටි කියලා දුන්නා. දේසිතෝ පරිකම්මන පරියායෝ විකල්ප මාර්ගවලට යන හැටි කියලා දුන්නා. පාර වෙනස් කරන හැටි කියලා දුන්නා. දේසිතෝ උපරිභාව පරියායෝ නීච තත්වෙන් උඩට එන හැටි, ගොඩ යන හැටි කියලා දුන්නා. දේසිතෝ පරිනිබ්බාන පරියායෝ පිරිනිවන් පාන හැටි කියලා දුන්නා. යංකෝ චුන්ද සත්තාරා කරණීයං ශාවකා හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වූ මයා කතං වූ තම්මයා. ශ්‍රාවකයන්ට හිතේසී අනුකම්පා සහගත
ශාස්ත්‍රෝන් වහන්සේ නමක් කරන්න ඕන ටික මං කළානේ කිව්වා. බුදු කෙනෙක් තවත් දේවල් කරන්න ඕනේද? මා විසින් කියලා තියෙන හැම දෙයක්ම. ඒතානේ චුන්ද රුක්ක මූලානේ අර තියෙන්නේ ගස් මුල්. ඒතානේ ශුඤ්ඤාගාරානේ අර තියෙන්නේ හිස්තෙන්. ජායත චුන්ද මා පමාදත නිවන් මාර්ගී යෙදෙන්න චුන්ද ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත පස්සේ නම් මේ අවස්ථාව මගහැරිලා දුකටපත් වෙන්න එපා. අයං වූ අම්මහකං අනුශාසනීති මගේ අනුශාසනාව ඕක. ඉදම වෝච භගවා භාග්‍යතුන් වහන්සේ මේ වදාලා අත්තමනෝ ආයස්මා මහන් චුන්දෝ චුන්දයන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. භගවතෝ භාසිතං අභිනන්දී ශාස්ත්‍රුන් වහන්සේගේ වචනෙට ගොඩාක් සතුටු වුණා. ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා. මහරහතන් වහන්සේලා මේ ධර්මයේ සංගායනා කරනකොට සත්පර්ණි ගල් ගුහාවේ මේ සූත්‍රයේ සංගායනා කරලා මේ විදිහට උදානයක් පහල කරනවා. චත්තාරීස පදා වුත්තා කෙලෙස් 44ක් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා. සන්දයෝ පංච දේශිතා ආකාර 5කට බෙදුවා. සුත්තන්තෝ සල්ලේකෝ කෙලෙස් දුරු කරන මේ සූත්‍රය නාම ගම්බීරෝ සාග රූපමෝ. සල්ලේකෝ නාම කියන මේ සූත්‍රේ සල්ලේක කියන සූත්‍රය මේ බුද්ධ ශාසනයේ සාගරේ වගේ එකක් කියනවා. එච්චර ගැඹුරු අර්ථයක් තියෙනවා කියන්නේ. හරි පුදුමයි. නැවත නැවත අහන්න මේ දේශනාවල. පොතේනොත් කියවන්න. ඊළඟට මේ වචනයක් ගානේ විස්තර කරපු ලොකු ස්වාමීන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සල්ලේක සූත්‍රේ දේශනාවක් තියෙනවා. ඒද අහන්න. ඉතින් ඒ නිසා අපිටද කෙලෙස් දුරු කර ගැනීමේ ගෞතම බුදු සසුනේ පීඨ පිරිසරණ ලැබීමේ වාසනාව උදා වේවා.